දම් සවිය බෝසත් ගුණති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි සුපින්බර දවසක් ඔබට අදත් ඉමිදිරි උදෑසන ඔබ සම්බන්ධ වන්නේ දම් සවිය සඳහම් සාකච්ඡාව සමග. අපි දන්නවා මේ කාලේ ඔබ නිවසේ රැඳී සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් දැන් කෙමෙන් රටෙන් පහව යන අවධියක අපි සාමාන්‍ය ජීවන රටාවට උරු වෙන කාලවකවානුවක මේ වෙද්දී අපේ ජීවිතයට අලුත් බලාපොරොත්තු අලුත් අරමුණු එක්ක අපි නැගී සිටින මොහොතක්. අද දම් සවිය සඳහම් සාකච්ඡාවත් අපි මෙතෙන් සිට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ ජීවිතයට වැදගත් වන සුවිශේෂී කාරණාවක් පිළිබඳව. අපි දන්නවා පවුල සමාජය එවැගේම එතනින් එහාට ගියට පස්සේ ආගමික ස්ථාන වෙන්න පුළුවන්. එතනින් එහාට ගියට පස්සේ රට සමස්ත ලෝකයම මේ සියලු තැන්හි සාර්ථකත්වයේ පැවැත්මෙහිලා වැදගත් කාරණයක් තමයි විනය. අද දවසේ අපි මාතෘකා කරගත්තේ විනය කොහොමද පුද්ගල සමාජ සාර්ථකත්වයට බලපාන්න යන පිළිබඳව බුදුදහමේ ඉගැන්වෙන කරුණු කාරණාත් එක්ක ගලපා ගනිමින් සාකච්ඡාවක් නිරත වන්නට ඉතාමත් ගෞරවයෙන් යුතුව පාදාභිවන්දනයෙන් යුතුව අද දවසේ දම් සවිය සඳහම් සාකච්ඡාවට වැඩමවන්නට යෙදුනේ කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති පූජ්‍ය හසලක සීලවිමල අපේ ගෞරවනීය සම්ප්‍රදාන වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුතුව අද දවසේ දම් සවිය සඳහම් සාකච්ඡාවට පිළිගන්න ලබනවා. අපි හැමෝටම බුද්ධ දර්ශනය තුල නැත්නම් බුදු දහම තුල විනයට කොයි වගේ තැනක්ද හිමි වෙන්නේ? තෙරුවන් සරණයි ඔබතුමාටත් මේ මොහොතේ අපිව නරඹන පින්වත් හැම දෙනාටම සුබ උදෑසන කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මනෝජ් මහත්මයා මේ බුද්ධ දේශනාවේ විනය තමයි ආයුෂයේ විදියට සැලකන්නේ. ඕනෑම සංස්ථාවක විනය නැති වුණොත් එහෙම සංස්ථාව කඩා වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා. ඒ නිසා විනයකින් තොරව ශාසනික පැවැත්මක් ගැන හිතන්න බෑ. ඒ නිසා තමයි බුද්ධ දේශනාව කියන්නේ විනයෝ නාම ශාසනස්ස ආයු කියලා. මහණෙනි විනය තමයි මේ බුද්ධ ශාසනයේ ආයුෂ කියලා. යම් දවසක විනය කඩාගෙන වැටුනොත් එදාට ශාසනය අතුරුදහන් වෙන්නේ ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ සම්පූර්ණ බුද්ධ ශාසනය බුද්ධ දේශනාව කොටස් දෙකයිනේ. ධර්ම විනය කියලානේ හඳුන්වන්නේ. එතකොට අභිධර්මයේ කියන එක පැත්තකින් තියලා ධර්ම විනය කියලා තමයි බුද්ධ දේශනාව හැම වෙලාවකම මතු කරන්නේ. එතකොට මේ ධර්මයේ කියන කොටසට අමතරව විනය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේම මේ ශාසනයේ අඛණ්ඩ පැවැත්මට. එතකොට මේ ශාසනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ වන විනය අපි හැම දිනාටම ඊටාම අවශ්‍ය දෙයක්. ශාසනික පැවැත්මටත් අවශ්‍ය දෙයක්. දැන් විනයට යම් පහරක් වැදුනහම විනය ගැන යම් සැලකීමක් නැති වුනාම භික්ෂු සංස්ථාව තුල වුණත් ඒ කියන්නේ භික්ෂු ශාසනය කියලා එකක් නෑ මනෝජ් මහත්තයා. භික්ෂු ශාසනය කියලා එකක් නෑ. ශාසනය කියලා මේ හින්දියෙන් කියන්නේ රාජ්‍ය කියන එක. සංඝ රාජ්‍යයක් නෑ කොහෙවත්. බුද්ධ ශාසනයක් තියෙනවා. බුද්ධ ශාසනයේ සංඝ සංස්ථාවක් තියෙනවා. එතකොට මේ සංඝ සංස්ථාව ඇතුලේ භික්ෂුවගේ විනය මත තමයි සම්පූර්ණ ශාසනික පැවැත්ම දිගහැරෙන්නේ. ඒත් එක්කම ඒක මේ ගෘහස්ත කාමභෝගී ජීවිතයටත් බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කරපු කොටසක් තියෙනවා. ආචාර ධර්ම පද්ධති දෙකක් නේ මේක. ගෘහස්ත ආචාර ධර්ම පද්ධතියත් පැවිදි ආචාර ධර්ම පද්ධතියත්. ඇත්තටම මනෝජ් මහත්තයා මේක දෙකම පටලව ගත්තාම ලොකු අරුබුදයකට වැටෙනවා. දැන් ගිහි ආචාර ධර්ම සහ පැවිදි ආචාර ධර්ම වල විනයත් බෙදා ගන්න පුළුවන්. ගිහි විනය කියලා වෙනම කොටසක්, පැවිදි විනය කියලා වෙනම කොටසක්. දැන් මේ ආචාර ධර්ම දෙකක් වෙන්නේ කෙනෙක් කියන්න පුළුවන් නෑ දෙගොල්ලොන්ගේම එකම නිවන තමයි ඉලක්කය. විමුක්තියේ ප්‍රශ්නයක් නැහැ. එකම විමුක්තිය වෙනුවෙන් ප්‍රගති වේගයේ වෙනසක් තියෙනවා. එතකොට විනයත් ඒ ප්‍රගති වේගයට සරිලන විදියට බුදු කෙනෙක් මතු කරනවා. ඒක හරිම ලස්සනයි. දැන් උන්වහන්සේ ගිහියෙක්ගේ ගමන උපමා කරන්නේ මොනරෙක් වගේ කියලානේ. බෞද්ධ සාහිත්‍යය කියන්නේ ගිහියෙක් නෑ මොනරෙක් වගේ. මොනරගේ මනෝජ් මහත්තයා මල්ටි කලර් ගතියක් නේ තියෙන්නේ. වෛවර්ණ ගතිය වැඩි. එතකොට ගිහියෙක්ගේ වෛවර්ණ ගතිය වැඩි නිසාම ප්‍රගති වේගයේ ප්‍රශ්න තියෙනවා. පිල්බරත් වැඩිනේ මොනරෙක්. දැන් ගිහි ජීවිතේ
දරුවන්ගේ ප්‍රශ්න, ඉඩකඩම් ප්‍රශ්න, ගෙවල් දොරවල්, මිල මුදල් මේ බොහෝ ප්‍රශ්නත් එක්ක ගෘහස්ත කාමභෝගී ජීවිතේ ගලාගෙන යනවා. බැඳීම් වැඩි. එතකොට මේ බැඳීම් වැඩි නිසාම විමුක්තියේ ප්‍රගති වේගයේත් වෙනසක් තියෙනවා. දැන් පැවිදි ජීවිතේ එහෙම එකක් නෙමෙයි. පැවිද්ද ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අබ්බෝකාසෝව පබ්බජ්ජා කියලා. පැවිද්ද අභ්‍යවකාශය වගේ. හරිම නිදහස්. ඒකට ඒක දැන් උපමාවක් විදියට උන්වහන්සේ කියන්නේ හංසයෙක් වගේ කියලානේ. දැන් හංසයාගේ ප්‍රගති වේගය හොඳයි. හංසයා වෙනම වෙන් කර ගන්න පුළුවන්. කිරි වතුරයි දුන්නාම මනෝජ් මහත්තයා කිරි වෙන් කර ගන්න පුළුවන් කියලා බෞද්ධ සාහිත්‍යය කියනවනේ. ගොඩබිමේ වගේ වතුරෙත් යන්න පුළුවන්. නමුත් අර මොනරගේ පිල්බර වැඩි නිසා වේගවත් ගමනක් නැහැ. විනයත් ගිහි විනයට අදාළ දේවල් පැවිද්දෝ ගලපගත්තොත් ප්‍රශ්න. එතකොට පැවිදි විනයට අදාළ දේවල් ගිහියෝ ගලප ගන්න කිව්වොත් එතනත් ප්‍රශ්න. දැන් ඔබතුමා ඇතුළුව ගිහි ජීවිතේ ගෙවන කෙනෙකුට එහෙම ඒ විනය ගලප ගන්න බෑනේ. මනෝජ් මහත්තයා ඒක ගලප ගත්තොත්ම ප්‍රශ්නයක්. දැන් සමහර ගිහියොන් හිතෙන්න පුළුවන් අපිත් මේ හාමුදුරුවෝ වගේ විනය රකින්න ඕන කියලා. එහෙම කරන්න බෑ ගිහියෙකුට. ධර්ම විනය ගිහියෙකුට හාමුදුරුවෝ කෙනෙකුට වගේ හුරු කරන්න බෑ. හේතුව තමයි යාගේ ආචාර ධර්ම පද්ධතියම වෙනත් එකක්. එතකොට වෙනත් එකක් නම් එතන තියෙනවා ප්‍රශ්නයක්. දැන් ඒ ආචාර ධර්මයි මේ පැවිදි ආචාර ධර්මයි සම්මිශ්‍රණය කරගත්තාම අර්බුදයක්. දැන් ගිහියෙක් වගේ කෙටියෙන්ම කිව්වොත් පැවිද්දෙකුට හිතුනොත් ගිහියෙක් වගේ ඉන්න ආචාර ධර්මවල බිඳීමක් වෙනවා. විනය සම්බන්ධ ආචාර ධර්මවල දරුණු පහරක් වදිනවා. කාට හරි කමක් නැහැ මම ඇතුළුව හාමුදුරුවෝ කෙනෙකුට ගිහියෙක් වගේ වැඩ කරන්න හිතෙනවා නම් ඉක්මනට සිවුරු අරින එක හොඳයි. හේතුව තමයි මේ පැවිද්දාසේ ගිහිකම කරගන්න බෑ. ඒ වගේම තමයි ගිහියෙකුට හිතෙනවා නම් නෑ මගේ ගිහි විනයට වඩා පැවිද්දෙක් වගේ විනය ආරක්ෂා කරගන්න ඕන කියලා හිතුනොත් ඒ ගිහියට ඒක කරන්න බෑ. එයා ඉක්මනට දරුමල්ලොන්ගේ වැඩ ටික ඉවර කරලා මහාන වෙන්න ඕන. එතකොට මේ විනය බුදුන් වහන්සේ කොටස් දෙකකට මේ ගිහියාට අදාළ වෙන විදිය වෙන එකක්, පැවිද්දෙකුට අදාළ වෙන විදිය වෙන එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ විනයට මනෝජ් මහත්තයා කිසි කෙනෙක් ඇඟිලි ගැහුවේ නෑ. ඒ කියන්නේ දැන් හොඳම නිදර්ශනය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවහම අර්බුදයක් එනවා. ඒ අර්බුදේ තමයි ආනන්ද හාමුදුරුවෝ කුඩා ශික්ෂාපද මොනවද කියලා අහගත්තේ නෑ කියන ප්‍රශ්නේ. ආනන්ද කියලා උන්වහන්සේ කිට්ටුවෙන් ඇසුරු කරපු භික්ෂුවට චෝදනා පහක් එල්ල වෙනවා එහෙමයි. ඒකේ ප්‍රධාන චෝදනා පහෙන් ප්‍රධාන එකක් තමයි දැන් බුදුහාමුදුරුවන්ගේ සිවුර කකුලෙන් පාගගෙන මැහුවේ ඇයි කියන එක. එතකොට උන්වහන්සේටත් සාධාරණ උත්තර තිබුණා. උන්වහන්සේ කිව්වා මේ සිවුර අල්ලගන්න මිනිස්සෙක් හොයලා බැලුවා. මට කෙනෙක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා මම සිවුර වාගේ කකුලෙන් අල්ලගත්තේ අගෞරවයට නෙමෙයි. මේ විදිහට කියාගෙන එක තැනක තියෙනවා. අර බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා කියනවා ආනන්ද මේ කුඩා ශික්ෂාපද කැමතිනම් වෙනස් කරගන්න කියලා. එතකොට මේ භික්ෂු සංඝයාගෙන් චෝදනාවක් එනවා. ඔබ වහන්සේ මොකද කුඩා ශික්ෂාපද මොනවද කියලා අහගත්තේ නැත්තේ කියලා. ඔය අර්බුදයේ අතර මහා කශ්‍යප හාමුදුරුවෝ කියන්නේ ධර්මයේ බුද්ධ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා. එතකොට තුන්වෙනි ශ්‍රාවකයා කියන්නේ උන්වහන්සේ පුදුම ගුණවත් කෙනෙක්. ඒ වගේම දහම් දැනුම දූතාංග ධාරින් අතර අග්‍රයි උන්වහන්සේ. උන්වහන්සේ තීරණය කරනවා මනෝජ් මහත්තයා නෑ කුඩා ශික්ෂාපද මොනවද කියලා අපි අහගත්තේ නෑ. නිසා ඒ විදිහටම ආරක්ෂා කරගෙන යමු කියලා. එතකොට මහා කශ්‍යප මහරහතන් වහන්සේවත් කුඩා ශික්ෂාපද වලටවත් ඇඟිල්ලක් ගැහුවේ නෑ. එතකොට මේ විනය කියන එක බුදුන් වහන්සේගේ බුද්ධ දේශනාවේ මූලික හර පද්ධතියක්. ඒක ආරක්ෂා කර ගැනීමට භික්ෂුවත් බැඳිලා තිබෙනවා. බුද්ධ ශාසනයේ වැඩ කරන, ඒ කියන්නේ ගෘහස්ත කාමභෝගී ජීවිතය තුළ ඒ සීමාවේ විනය ආරක්ෂා කරගන්න ගෘහස්ත ජීවිතය බැඳිලා තියෙනවා. වහා සඳහන් කළ භික්ෂු විනය සම්බන්ධයෙන් සහ පුද්ගල විනය සම්බන්ධයෙන් අපි මේ එදිනදා සමාජයේ සාමාන්‍ය ගිහි ජීවිතය තුළ මිනිස්සු සතු යුතු ගුණාංග කියන්නේ සාමාන්‍ය ජීවිතය අපි විනය පවත්වාගෙන යන්නේ කොහොමද? බුද්ධේශනාවේ කොහොමද සඳහන්? ඇත්තටම මනෝජ් මහත්තයා මේ භික්ෂුව පැත්තකින් තියලා ගිහියෙක් ගත්තාම අර අපි කියපු අර ආචාර ධර්මවල ගිහියෙක්ගේ ශික්ෂා මාර්ගයේ බැඳිලා තියෙන පන්සිල් එක්ක. මහා ලොකු දේවල් ඕනේ අඩුම පන්සිල්වත් රකින්න පුළුවන් නම් ප්‍රමාණවත් ඇත්තටම. ගිහියෙක්ගේ විනය ආරක්ෂා කරගන්න ඒක ප්‍රමාණවත්. ඉතා සදාචාර සම්පන්න සමාජයකට පන්සිල් හොඳටම ඇති. දැන් අද තියෙන අභාග්‍ය තමයි පන්සිල්වත් නැහැ. පන්සිල් පදවත් රකින්නේ නැහැ. දැන් මම දැක්ක මේ ඊයේ පෙරේදා එක්තරා මේ
රංගපාන මහත්තයෙක් කියලා තිබුණා මේ දැන් ওই භෞතිකවාදීන් කියලා ලංකාවේ කොටසක් ඉන්නවනේ. ඒ අය බුදුදහමට දිගට හරහට පහර ගහනවා. එතකොට මේ දැන් බුදුදහම කියන්නේ සම්පූර්ණ භාවිතා කරන්න ඕන එකක්. එතකොට භාවිතා කරන්න ඕන කියන්නේ මේක මඟ පෙන්වීමක් නේ තියෙන්නේ. අපිට මේ කණින් ඇදලා පන්සිල් රැකවන්න බැහැනේ. අනක් නෙවෙයි. ඔව් කැමැති කෙනෙකුට හුරු කරන්න පුළුවන්. දැන් ඔකට ලස්සන දේශනාවක් තියෙනවා මනෝජ් මහත්තයා ගණක මොග්ගල්ලාන සූත්‍රය කියලා. ඒකේ උන්වහන්සේ කියනවා මේ ගණන් හදන මිනිස්සෙක් බුදුහාමුදුරු හොයාගෙන එනවා. ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ සරුවඥද කියලා අහනවා. ඔව් මම සරුවඥයි. හොඳයි ඔබ වහන්සේ බණ කිව්වහම ඔක්කොම නිවන් දකින්නවද කියලා අහනවා. එතකොට උන්වහන්සේ කියනවා නෑ නෑ ගණක මොග්ගල්ලාන හැමෝම නිවන් දකින්නේ නෑ. කොටසක් නිවන් දකින්නවා. කොටසක් නිවන් දකින්න. එතකොට ගණක මොග්ගල්ලාන ටිකක් නලල රැලි ගන්නවලා අහනවා. හරි බුදුමයිනි. ඔබ වහන්සේ කියනවා මේ කොටසක් නිවන් දකින්න කොටසක් නිවන් දකින්න. ඔබ වහන්සේගේ සරුවඥතා ඥාණයෙන් මොකද්ද ප්‍රයෝජනෙයි කියලා අහනවා. ඊට පස්සේ කියනවා මං ගණක මොග්ගල්ලාන මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුහාමුදුරුවෝ ක්‍රමයක් තියෙනවා ළඟට එන කෙනාගෙන් ආයෙ ප්‍රශ්න කරනවා නේ. එතකොට උන්වහන්සේ අහනවා මේ මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම් ඔයා මට තේරෙන විදියට පුළුවන් විදියට උත්තර දෙන්න කියලා. ඒ වෙලාවේ මේ එයාගෙන් අහනවා දන්නවද සවැත් නුවරට එන පාර කියලා අහනවා. ඊට පස්සේ ඔව් කියනවා. දැන් ඔයාගෙන් පාර ඇහුවොත් ගණක මොග්ගල්ලාන කියන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන් කියනවා. කොහොමද කියන්නේ කියලා අහනවා. අහවල් තැන මංමාවක් තියෙනවා, අහවල් තැන ආරාම තියෙනවා, අහවල් තැන අම්බලම තියෙනවා, අහවල් තැන කුඹුරු වතු පිටි තියෙනවා. මේ විදිහට කියනවා. හොඳයි ගණක මොග්ගල්ලාන ඒ පාර අහගත්ත මිනිහා පාර වරද්ද ගත්තොත් මොකද කරන්න කියලා අහනවා. එතකොට එයා කියනවා ඉතින් මම මොනව කරන්නද මම පාර ඇහුවා. මගෙන් පාර ඇහුවාම මම පාර කියලා තියෙනවා. එතකොට පාර කියපු මගේ වරදක් නෙමෙයිනේ. දැන් ඔබතුමා පාර වරද්ද ගත්තොත් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම දන්න විදිහට පාර කියලානේ. එතකොට එයා කියනවා නේ මම පාර කියලා තියෙනවා. මං හරියටමත් කියලා තියෙනවා. යා වරද්ද ගත්තට මට කරන්න දෙයක් නැහැ කියලා. උන්වහන්සේ කියනවා ගණක මොග්ගල්ලාන ධර්ම විනය කියලා දෙයක් තියෙනවා කියනවා. එතකොට මේ ධර්ම විනය තුලින් සදාකාලිකවම දුක ඉවර කරගන්නත් පුළුවන් කියනවා. ඔය කියන විනයේ අවසාන ඉලක්කය මනෝජ් මහත්තයා විමුක්තියනේ. විමුක්තියට මෙහා පැත්තේ පටු අරමුණු තියෙන්න විදියක් නැහැ බුද්ධ ශ්‍රාවකයෙකුට. සීල සමාධි ප්‍රඥා. ඔව් සසර දුක ඉවර කරගන්න එක තමයි ඉලක්කය. එතකොට එයා කියනවා මේ හොඳයි මම එයා පාර වරද්ද ගත්තට මට කරන්න දෙයක් නැහැ. එතකොට උන්වහන්සේ කියනවා මේ ධර්ම විනයක් තියෙනවා. ඊට පස්සේ මේ ධර්මයේ කියන මතු කරන මම ඉන්නවා ශාස්ත්‍රූන් වහන්සේ විදියට. ගණක මොග්ගල්ලාන නිවනකුත් තියෙනවා. වරද්ද ගත්තට මට කරන්න දෙයක් නැහැ කියන. එතකොට අපිට පුළුවන් තිසරණී ගැන කියන්නනේ. පන්සිල් ගැන අපිට කියන්න පුළුවන්. එතකොට ගිහියෙක්ගේ ශික්ෂණය, ගිහියෙක්ගේ විනය සම්පූර්ණයෙන් හකුලලා ගන්න පුළුවන් පන්සිල් වලට. එතකොට පන්සිල්වත් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඔය භෞතිකවාදීන් කියලා බුදුදහමට දිගට හරහට මඩ ගහන පිරිසක් ඉන්නවනේ. දැන් වේගෙන් පැතිරිලා තියෙනවා. ලෝකේ හැමතැනම ඉන්නවා නිරාගමික කණ්ඩායම්. නමුත් ඒගොල්ලෝ නිදහසේ කල්පනා කරනවා. දැන් බුදුදහම තරම් නිදහසේ කල්පනා කරන්න ඉඩ දීලා නැහැනේ. උන්වහන්සේ අන්තිම වෙලාවේ කියනවා මනෝජ් මහත්තයා මේ මහණෙනි මගේ බුද්ධත්වයේ ප්‍රශ්න කරන්න කියලා. පිරිනිවන් පාන්න කිට්ටු වෙලා උන්වහන්සේ පිරිනිවන් පාන්න ලෑස්ති වෙලා කියනවා මහණෙනි නුඹලාට විමුක්තිය ගැන හරි මම ගැන හරි ධර්මීය ගැන හරි සංඝයා ගැන හරි විනය ගැන හරි මොනවා හරි තියෙනවා නම් දැන් මගෙන් අහන්න කියනවා. විමංශක සූත්‍රයේ කියනවා මහණෙනි මේ බුදු කෙනෙක් ගැන පවා ප්‍රශ්න කරන්න කියනවා. බුදු කෙනෙක් ගැන පවා හාරා උසවුස බලන්න කියනවා. කියපු ගමන් පිළිගන්න එපා කියනවා. දැන් අද එහෙම අර්බුදයකනේ ඉන්නේ. දැන් අද මනෝජ් මහත්තයා ගාල්ල පැත්තේ බුදු කෙනෙක් ඉන්නවා කිව්වොත් ඒත් යන්න කොටසක් ඉන්නවා. එච්චරට දෘෂ්ටිය මොට වෙලා. අඩුම තිසරණේවත් නෑ ඔය කියන භෞතිකවාදීන් ඊට පස්සේ නිරාගමික කියන කණ්ඩායම් වලට. පන්තිල්වත් නෑ. එතකොට ඒ ශික්ෂණය નિરાයාසයෙන් ඇති වෙන්නේ මට හිතෙන දෙයක් මං කියන්න ධර්මයේ තුලින් තමයි විනය ඇති වෙන්නේ. ධර්මයේ තුලින් විනය ඇති. ඒක මේ වගේ. මෙහෙම අපි හිතමු දැන් හොරෙක් ඉන්නවා. එතකොට ඒ හොරා ළඟට මේ හොරාට උමනාව තියෙන හොරකම් කරන්න. එතකොට ඒ හොරා යනවා අපි හිතමු එක තැනකට යනවා කියලා පිරිස එකතු වෙලා ඉන්නවා. වටපිට බලනවා. ඉතින් මේ හොරකම් කරන්න දෙයක් නැහැ. දැන් බණ කියනවා කියලා හිතන්නේ. ඔන්න එතන වාඩි වෙනවා. දැන් බණ අහන්නද වාඩි වුණේ නැහැ. එයාට ඕන මෙතනින් මොන හරි අතපොත ගාගෙන යන්නනේ. දැන් එයා වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට එකපාරම
බුදුහාමුදුරුවෝ මෙයාගේ හිත දකින්නවා කියලා අපි හිතමු. එහෙම සිද්ධි තියෙන ඕන තරම්. මට ගොඩක් කියන්න පුළුවන්. ඒතර බුදුහාමුදුරුවෝ එයාගේ හිත දැකලා යාටම බණ කියනවා. හොරෙකුට නෙමෙයි බණ කියන්නේ. ඒතර මෙයා බණ අහගෙන ඉන්නකොට සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙලා නැගිටින්නේ සෝතාපන්න ශ්‍රාවකෙක් විදියට. එතකොට එයා ජීවිතේට ආයේ හොරකම් නොකරන මිනිහෙක් විදියට නැගිටින්නේ. මං කියන එක පැහැදිලි නේ? ආවේ හොරෙක් විදියට. එතකොට ධර්මය අහගෙන හිටියා. ධර්මය අහලා නැගිට්ටේ ජීවිතේට හොරකම් කරන්නේ නැති මිනිහෙක් විදියට. ඒ විනය හැදුවේ මොකද්ද? ධර්මය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තමයි ඒ විනය හදලා දුන්නේ. එතකොට ධර්මයේ තුල හැසිරෙන්න નિરાයාසයෙන් විනය ඇති වෙනවා. ඒක අමුතුවෙන් ඇඟිල්ලෙන් යන කියන්න ඕනේ නැහැ. එතකොට අද තියෙන ප්‍රශ්නේ තමයි අර මම මුලින් කියපු එක. ගිහි ජීවිතයේ ඇස්සෙත් මනෝජ් මහත්තයා නිකන් බුදුදහමට චෝදනා කර කර ඉන්නවා සමහර අය. එතකොට චෝදනා කර කර හිටියට තිසරණේවත් නැහැ. අඩුම පන්සිල්වත් නැහැ. පුළුවන් විදියටවත් සීලයක් දියුණු කරන්න උනන්දුවක් නැහැ. ඒ නිසා මේ පවතින සමාජ ක්‍රමේ මිනිසුන්ගේ හැසිරීම් වල දරුණු කඩාවැටීමක් තියෙනවා කියලා හිතෙනවා. බුදුදහමේ සමාජ ව්‍යවස්ථාව කියලා අපි හඳුන්වුවොත් ශීලය. කියන්නේ ශීලයේ මත පිහිටා තමයි ඊටු සියල්ල සිද්ධ වෙන්නේ. ශීලයේ මත පිහිටා තමයි විනය කියන එක රැකෙන්නේ. අපේ සමාජය අවුරුදු 2500ක අපට ඉතිහාසයක් මෙහෙම තිබෙනවා. මෙහෙම සංස්කෘතියක් තිබෙනවා. මේ සියලු කරුණු කාරණාත් එක්ක ලොකු ආඩම්බරකින් අපි කියන්නේ අපි බෞද්ධයෝ කියලා. හැබැයි බොහොම සඳහන් කරා වගේම පන්සිල් පද පහවත් අපි රකින්නේ නැහැ. ඇයි මේ තත්වයකට මේ සමාජයපත් උනේ? ඔබ වහන්සේ දකින්නේ කොහොමද? ඇත්තටම මනෝජ් මහත්තයා මේ ඒක හරි සුන්දර ප්‍රශ්නයක්. ඒ තමයි දැන් බෞද්ධකම මනින ක්‍රමයක්. දැන් ඔබතුමා මතු කරපු කාරණේ වැදගත්. බෞද්ධකම එක්ක මනින වාහනේ යනවා නම් බලනවා අපි කුලී රථවල අපි යනවනේ. යනකොට අපි බලනවා මේ ඉස්සරහින් තියෙන බුද්ධ පිළිමයක් නම් එතකොට අපේ මනසට එනවා මෙයා බෞද්ධ කෙනෙක් කියලා. තව අපි හිතමු දේවමෑණියන්ගේ ප්‍රතිමාවක් තිබ්බා කියලා. එතකොට අපේ ඔළුවට එනවා නේ මෙයා කතෝලික කෙනෙක් කියලා. එතකොට ඔය ඉස්සර ඩෑෂ්බෝඩ් එකේ පිළිමෙන් තමයි අපේ බෞද්ධකම තීරණය වෙන්නේ. ඒ කියන්නේ සංකේතනේ. ඇත්තටම සංකේත වැඩි වෙනවා කියන එකම ප්‍රශ්නයක්. වැඩියෙන් සංකේත වටේ මිනිස්සු එකතු වෙනවා කියන එකම දර්ශනයට ලොකු කුළු ගෙඩි පහරක්. එතකොට ඇත්තට මේකෙන් නෙමෙයිනේ බෞද්ධකම මැනගන්න පුළුවන්. බෞද්ධකම මැනගන්න පුළුවන් හොඳම සාධකය තමයි එයා පාරේ එන ඉස්සරහින් එන වාහනේට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එකෙන් හොයාගන්න පුළුවන් හොඳම බෞද්ධයා. පාරේ නම් මං කියමයි. එතකොට ඩෑෂ්බෝඩ් එකේ පිළිමින් නෙමෙයි බෞද්ධකම හොයාගන්න පුළුවන්. එතකොට දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ශික්ෂණය විනය දැන් ඔබතුමා කිව්වා හරි. සීලෙන් තමයි මේක පටන් ගන්න තියෙන්නේ. ඒකට හරි ලස්සන දේශනාවක් තියෙනවා පහාරාද සූත්‍රය කියලා. ඒ කියන්නේ මහ මුහුද ගැන පහාරාද කියන අසුර නායකයෙක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න එනවා. ඇවිල්ලා උන්වහන්සේ කීතා ප්‍රියමනාප සාකච්ඡාවක යෙදෙනවා. සාකච්ඡාවක යෙදෙනකොට එයා කියනවා අපි හරි කැමති මහ මුහුදේ ඉන්න. හැබැයිද ඇත්තටම පහාරාද මොකද ඔච්චර මහ මුහුදේ ඉන්න කැමති. එතකොට එයා කාරණා 8ක් කියනවා. 8න් මම එක කාරණයක් මම කියන්නම්. එකක් තමයි යා කියනවා මේ මහ මුහුදේ ඉන්න කැමති වෙන්න බලපාව ප්‍රධාන එකක් තමයි මේ මහ මුහුද එකපාරම ගැඹුරු නෑ කියනවා. එකපාරම ගැඹුරට යන්නේ නෑ කියනවා. ක්‍රමානුකූලව යට යන්නේ කියනවා. රැල්ල පෑගෙන තැනම යට වෙන්නේ නෑනේ. ඒකට අපි කැමතියි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පහාරාද මේ බුද්ධ ශාසනයෙත් එහෙම එකක් තියෙනවා කියනවා. මේ බුද්ධ ශාසනය කියන මහා සමුද්‍රයේත් එකපාරම යට යන්නේ කියනවා. අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා. ප්‍රතිපදාවට යන ශික්ෂණයෙන් පස්සේ. දැන් ලොකු භාවනා ගැන කතා කරනවා නේද මිනිස්සු? ආර්ය ශ්‍රාංග සීලයක් නැතුව මඟ වැඩෙන්නේ නැහැ. දැන් පිළිවෙලක් තිබෙනවා සීල, සමාධි, ප්‍රඥා කියලා. ප්‍රඥා. එතකොට දැන් ප්‍රඥා ඊට පස්සේ එතනින් එහාට විමුක්තිය නේද? එතකොට මේ සීලයෙන් තොර සමාධියක් ගැන කතා කරන්න බෑ. එතකොට හිත දියුණු කර ගැනීම දැන් ඇත්තටම අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මිනිසුන්ගේ ಗುಣධර්ම මත මිනිසුන්ගේ ජීවමාන වෙච්ච ಗುಣධර්ම වල අර බුදුහාමුදුරුවෝ කියාපු පණිවිඩේ නෑ ඊටු ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ කියුව එක ජීවන දර්ශනයක් නම් මනෝජ් මහත්තයා දැන් මේක හුරු කරන්න ඕන එක. මේක අපි කියන්නේ ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. මේක දැන් හුරු කරන්න ඕන එක. මොකද බුදුහාමුදුරුවෝ විශාල මානව කියවීමක් නේ කරේ. මැවුම් වාදයට දරුණු පහරක් බුදුහාමුදුරුවෝ එල්ල කරා. ලෝක ಭಾರತයේ තිබ්බ මැවුම් වාදයට උන්වහන්සේ තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට කිව්වේ මහණෙනි දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියලා.
දැන් මිනිස්සු එච්චර ශ්‍රේෂ්ඨ වෙන්නේ මනෝජ් මහත්තයා මේ ඒ ප්‍රතිපදාව තමන්ට තියෙන තමන් කරගන්න ඕන එක. ඒක මේ ඇඟිල්ලෙන් අරගෙන පෙන්න කරවන්න බෑ. තමාගේ අභ්‍යන්තරයෙන් මතුවෙන්න ඕන. රෝපණයික කියලා කියන්නේ. ධර්මයේ ඕපනයික. ඒ කියන්නේ තමන්ගේ අස්සින් තමයි එන්න ඕන. තමන්ට තමයි දැනගන්න පුළුවන්. ඔව් මේකේ පරිේශක ඔබ ලස්සන කතාවක් ඔබතුමා කිව්වේ. පරිේශකයක් තමන්. නිරීක්ෂණය කරන්න තියෙන්නේ තමන්ට. නිගමනයක් තමන්ගේ. එහි තමන්ගේ හිත නිවිලාද කියලා හාමුදුරුවන්ගෙන් අහන්න ඕනේ. හාමුදුරනේ දැන් මං සෝතාපන්නද කියලා. හාමුදුරුවනේ මං දැන් ඉන්න ආධ්‍යාත්මික ස්තරේ මොකද්ද කියලා හාමුදුරුවන්ගෙන් අහන්න ඕනේ. තමන් තමයි නිගමනකාරය. එතකොට මේ බුදුදහමේ වැඩපිළිවෙල හුරු කරන පිරිසක් ආවට පස්සේ කියන්නේ හුරු කරන පිරිසක් බිහි වුණොත් ඔය මල් පූජා කරන පහන් පූජා කරන ඒවත් හොඳයි ව නරක නෑ. ඒවා ඊටාම සංස්කෘතිකයිනේ. නමුත් බුදුහාමට ඕන උන්නේ නෑ එහෙම එකක් කියන්න. බුදුහාමුදුරන්ගේ විනය ධර්ම විනය ඇස්සේ ඔහොම එකක් කියන්න ඕන උන්නේ නෑ. උන්වහන්සේට ඕන උනේ ලොකු 84000 මල් පූජා කරන මිනිහෙක් හදන්න නෙමෙයි. අටපිරිකර සෑය වටේටම ගොඩ ගහලා සෑය වහලා කරන පූජාවක් කරන ශ්‍රාවකෙක් හදන්න නෙමෙයි ඕන උනේ. එතකොට කෙනෙක් අද උදේ මේක අහගෙන ඉඳී හිතන්න පුළුවන් එහෙනම් අපි පූජා කරන එක වැරදිද කියලා. නෑ පූජා ඒ විදිහටම කරන්න. ඒවට ගරහන්නේ නෑ අපි. සද්ධාව වැදගත්නේ. සද්ධාව ඇති කරගන්න කෙනෙකුට ඒ කාරණා වැදගත්. හැබැයි පුද පූජා ටිකෙන් විතරක් මේ වැඩේ කරගන්න බෑ. එතකොට පුද පූජා ටිකක් විතරක් නම් තියෙන්නේ. අර අපි කතා කරගෙන ආපු ධර්ම විනය තුල ජීවමාන වෙච්ච ශ්‍රාවකෙක් නැතුව අර පුද පූජා ටිකක් විතරක් ඔළුවේ තියාගෙන ඉන්න මිනිස්සෙක් නම් ඉන්නේ. ඒ කියන්නේ හැම වෙලාවකම ලොකු පූජා, අටපිරිකර පූජා එහෙම කරන දැන් මට හම්බෙලා තියෙනවා. දැන් මේක ප්‍රායෝගික එකක් නම් දැන් මට මුණ ගැහුණා මේ මිනිස්සෙක් එහෙම ගොඩක් අය හම්බෙලා තියෙනවා. මම මේ ආසන්න අත්දැකීමක් කියන්නේ. හොඳට බුද්ධ පූජාව තියෙනවා. ඒ කියන්නේ දානි ටික එහෙම හොඳට පිළිවෙලට හදලා උදෙත් තියෙනවා. දවල්ටත් නෝනට කෝල් කරලා කියන හොඳ විදායක ශ්‍රේණී රැකියාවක් කරන්න. කෝල් කරලා කියනවා අද බුද්ධ පූජාව තිබ්බද කියලා. හවසටත් වැඩ ඇරිලා ආපු ගමන් නාලා ඉක්මනට ලෑස්ති වෙනවා බුද්ධ පූජාව තියන ගිලම්පස පූජාව. ඒ වුණාට මම දැකලා තියෙනවා තමන්ගේ අම්මට බත් ටිකක් දෙන්නේ නැහැ. එතකොට බුද්ධ පූජාව වඩා ආර්ථයේ තියෙන එතන නෙමෙයිනේ. හොඳට පූජාව තියෙනවා. නමුත් අම්මගේ බඩගින්න දැනින්න නැත්තම් මනෝජ් මහත්තයා එතන ලොකු ප්‍රශ්නයක් නේ. අනිවාර්යයෙන්. විශාල අර්බුදයක් එතන. ඒ නිසා බුදුදහම භාවිතා කරන කෙනෙක් විදියට මේ අඩුම තිසරණිය තුල පිහිටලා පන්සිල්වත් රකින්න පටන් ගත්තට පස්සේ ප්‍රතිපදාවක් විදියට තමා තුල විනය નિરાයාසයෙන් ස්ථාවර වෙයි කියලා මං හිතන්නේ. අපි හඳුනේ මේ සාකච්ඡා හොඳ තැනකට පැමිණියා. ඒ කියන්නේ දැන් මේ බෞද්ධ සංස්කෘතිය නැත්තම් අපි කියමුකෝ මේ කියන්නේ පුද පූජා පැවැත්වීම කාලයක් තිස්සේ අපි ප්‍රමුඛත්වය දීලා තිබෙන්නේ මේ දේවල් වලට. ඒ කියන්නේ ආධ්‍යාත්මීය ගුණ වගාව පසෙකට දාලා ඒ අවබෝධය පසෙකට දාලා අපි උදාහරණයක් පසුගිය ටිකේ වෙසක් සමය අපිට සමරන්න බැරි වුණා. නමුත් අපි දැක්කා ඔයිට පෙර අවුරුදු වලදී වෙසක් කියලා අපි ආධ්‍යාත්මීය ගුණ වගාව නෙමෙයි අපි අපේ ජීවිතේ එකතු කරගෙන තිබ්බේ. කියන්නේ සමාජයේ සංස්කෘතිකමය අපේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන්නට නොයදුණු කරුණු කාරණා පසු කාලිනව අපි වෙනස් කරගෙන තිබුණා. මේ මෙතනද මේ වැරද්ද අපට වෙලා තියෙන අපිට විනය පිරෙහෙන්න හේතුව මෙතනද? ඇත්තටම මේ ඔබතුමා මතක් කරන කාරණේ වැදගත්. දැන් ඔබතුමා කියාගෙන ඉද්දි කියවනේ පහුගිය කාලේ වෙසක් සමරන්න බැරි වුණා කියලා. ඒ අපේ අර ඒක වෙනම කතාවක්. සංස්කෘතික රාමුවනේ ඔළුවේ තියෙන්නේ. එතකොටනේ අපි කියන්නේ මේ අර අපි කියන්නේ වෙසක් කිව්වහම දන්සල් තියෙන්න ඕන. ඊට පස්සේ වටේටම හොඳට සරසලා තියෙන්න ඕන. ලොකු වෙසක් කලාප තියෙන්න ඕන. ඊට පස්සේ තව එතනින් එහාට ගියාට පස්සේ ලොකු තොරන් භක්ති ගීත කියන ඊට ඔය වගේ දේවල් ටිකක් නේ. ඇත්තටම බුදුහාමුදුරන් කියන්න ඕන උනේ ඔක නෙමෙයිනේ. බුදුහාමුදුරන් ඕන උනේ ඇත්තටම බුදුහාමුදුරන් කියන්න ඕන උනේ මනෝජ් මහත්තයා එක දෙයයි. මහණෙනි දුකයි දුකෙන් අත මිදෙන්න ඕන කියන එක. මහණෙනි දුකෙන් අත මිදෙන්න ඕන නම් මම වැඩපිළිවෙලක් කියන්නම් කියපු එක. දැන් උන්වහන්සේ පෙන්නන වැඩපිළිවෙල ඊටාම සුන්දර එකක් නේ. ඒකට ආර්ය අෂ්ටාංග මාර්ගයක් කියලා දුන්නා. එතකොට ඔය වැඩපිළිවෙල ශික්ෂණයකින් යන්න ඕන එකක්. විනයකින් යන්න ඕන එකක්. එතකොට ඔය ඔක්කොම අයින් කරලා දැන් මම ඒකයි කිව්වේ ඔක්කොම කරනවා බුදුහාමුදුරුවෝ කියපු එක හැර. දැන් පුද පූජා ටිකක් තියෙන එක බුදුහාමුදුරුවන්ගේ ක්‍රමේ නෙමෙයි. දැන් ලස්සන දේශනාවක් තියෙනවා. දැන් අපි මේ ධර්මයෙන්ම කතා කරගන්න එකනේ වැදගත්. ධම්ම දායාද සූත්‍රය කියලා. ඒකේ උන්වහන්සේ පටන් ගන්නේ මහණෙනි ආමිසයට දායාද වෙන්න එපා ධර්මයට දායාද වෙන්න. කොහොමද ධර්මයට දායාද වෙන්නේ? මහණෙනි ආමිසයට දායාද වුණොත් මිනිස්සු ඔබට බනි. ඔබට බනි මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ
මෙන්න ආමිසයට දායාද වෙලා ඉන්නවා. ඒ වගේ මටත් බනි. හේතුව තමයි මේ ගත්ත ගමම කියන්නේ ඔය බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කියලානේ. එතකොට චෝදනාව බුදුහාරොන්ටත් යනවා. ඒ නිසා මහණෙනි ධර්මයට දායාද වෙන්න. එතකොට දැන් අද ආමිසේ වටේන එකතු වෙලා තියෙන්නේ. හැබැයි ආමිසයට ඕනෑවට වඩා එකතු වෙන එකට බුදුදහම විරුද්ධයි. ආමිසේ යම් තාක් දුරට තියෙන්න ඕන. මොකද ඔය වෙසක් කූඩු එල්ලලා ඒ ගතවන ජීවිතය තුළ ශ්‍රද්ධාව උපදව ගන්න උදව්වක්. අපි ඒකට ප්‍රශංසා කරන්න ඕනනේ. ශ්‍රද්ධාවට ඒක උදව්වක්. නමුත් එතනින් එහාට යන කෙනෙකුට ඒක ප්‍රතිපත්තිය දකින්න දක්ෂන. දැන් උදාහරණයක් විදිහට දැන් පහන පත්තු කළාම ඒකේ ප්‍රතිපත්තියක් දකින්න බැරි නම් ඒ පහන පත්තු කරන එකේ වැඩක් නැහැ. දැන් බුද්ධ කාලේක භික්ෂුණියක් ඉඳලා තියෙනවා කුටිය ඇතුළට ගිහින් පහනි තිරේ පිටිපස්සට අදිනකොට එයා රහත් වෙලා තියෙන්නේ. කුටිය ඇතුළට ගිහින් පහනි තිරේ පිටිපස්සට අදිනකොට තමයි එයා රහත් වෙලා තියෙන්නේ. ඉතින් මේ අද පහන් 5000ක් 6000ක් නිමුවත් රහත් වෙයිද? වෙන්නේ නැහැ. හේතුව තමයි අර පහන පත්තු කිරීමේ ඉලක්කය දැනගෙන හිටිය. ඒ කියන්නේ ඒ තුලින් ප්‍රතිපත්තිය මතු කරගන්න ඊයතු දක්ෂයි. ඇත්තටම ආමිසේ තුල ප්‍රතිපත්තිය දකින්න පුළුවන්. දැන් අපි හිතමු හඳුන් කූරක් කියලා ඔන්න කවුරුවත් දන්නේ නැති පණිවිඩයක් මේ කියන්නේ. ගොඩාක් දෙනෙක්ගේ ඔළුවේ නැති. දැන් හඳුන් කූර පත්තු කිරීමේ ඉලක්කය මොකක්ද කියලා හරියට දන්නේ නැහැ. දැන් හඳුන් කූරෙන් ප්‍රතිපත්තිය දකින්න විදිය. හඳුන් කූරෙන් පත්තු කරලා ඉවර වෙලා ටිකක් වෙලා යනකොට ඒක කළු කොටසක් තියෙනවනේ. ඒක දැවිලා ගිහින් පොඩි කූරු කෑල්ලක් ඉතුරු වෙලා හඳුන් කුර නිමිල යනවනේ. දැන් අපිට මෙහෙම දකින්න පුළුවන් වුණොත් මනෝජ් මහත්තයා ලස්සනයි නේ. ප්‍රඥාවෙන් දැල්ව ගත්තට පස්සේ ජීවිතයේ අවිද්‍යාවේ කළු කොටස් දැවිගෙන යනකොට සීලේ නැමැති සුවඳත් විහිදිලා යනවා. ඔය කියන අපි කියන ශික්ෂණයේ සුවඳ විහිදිලා යනකොට ප්‍රඥාවෙන් දැල්ව ගත්තාම අවිද්‍යාවේ අඳුරු වෙච්ච කොටස් පිච්චීගෙන ගිහින් දැවෙන්න කිසිවක් නැතුව ඉන්න රහතන් වහන්සේ නමක් හඳුන් කූරෙන් දකින්න පුළුවන් නම් ඒ පූජාව මොන්න තරම් ප්‍රතිපත්තිකරුකයිද? මං කියන්නේ අද මිනිස්සු දක්ෂ නැහැ ආමිසයෙන් තුලින් ප්‍රතිපත්තිය දකින්න. නැත්තම් ආමිසේ වරදක් නැහැ. හැබැයි හිතන්න එපා මේ බුදුහාරු කිව්වේ දන් දෙන එක. ඊට පස්සේ අද මිනිස්සු දන් දෙන එක විතරයි කරන්නේ. එහෙමයි. ඒකත් අවබෝධයෙන් කරනවද කියන ගැටලුව තියෙනවා. විශාල ගැටලුවක්. දානි දීලා ආය හාරවස්සන ඒවක් තියෙන්නේ. එතකොට අඩුම මේ අද තියෙන්නේ මිනිස්සු ඇත්තටම අර අපේ තියෙන ප්‍රතිපත්තියත් එක්ක ආපු ලස්සන දන් වැටක් තියෙනවා ඇත්තටම. ඒ දන් වැට අදත් කරගෙන යන අවංකව හෘද සාක්ෂියෙන් කරන මිනිස්සු ඉන්නවා. ඒ අයට ප්‍රශංසා වේවා. නමුත් සමහර අය ඉන්නවා හරියට දානි ටිකක්වත් දෙන්න දන්නේ නැහැ. දැන් දානේ වුණත් මේ වැදගත්ම දේ තමයි දානේ ආමිසේ මත නෙමෙයි යැපෙන්නේ. වටිනාකම තීරණය වෙන්නේ. ඒක අවබෝධය මතනේ. දැනගෙන දෙන පමණින් තමයි ආනිසංස වෙන්නේ. ඒතර ආමිසේ මත නම් දුප්පත් මිනිහෙකුට දානෙ දෙන්න වෙන්නේ නැහැ. දැන් අපි ඇත්තටම සරණ ගිය බුදුරජාණන් වහන්සේ මනෝජ් මහත්තයා මේ කුඹල්හලේ මැටි පිල්ලෙත් ඉඳගෙන ඉඳලා තියෙනවා. එතන අපි ඔළුවේ හදාගත්ත බුදුහාර තමයි ලස්සන රෝස මල් මේ නෙළුම් මලක් උඩ හරීම රෝස පාට වෙච්ච සිරිපතුල් එක්ක වැඩ ඉන්නේ. එතන අපි සරණ ගිය ඇත්තම බුදුහාමුදුරුවෝ කකුල් දෙක පැලෙනකන් වේලෙනකන් ඇවිදලා තියෙනවා. උන්වහන්සේ සමහර වෙලාවට පින්නපාතේ වඩිනකොට දංකුඩ ටිකක් විතරයි හම්බෙලා තියෙන්නේ. එක ගෙදරකට ගිහින් තිනවා බුදුහාමුදුරුවෝ. ඒ ගෙදර බමුණයි බැමිණියයි ඉඳලා තියෙන්නේ. බමුණට දෙන්න දෙයක් නැහැ. අනලා අර අපේ ආචාර ධර්මයක් තියෙනවනේ බත් පිඟානි ටිකක් ඉතුරු කරලා විසි කරනවනේ. ඉතුරු කරලා විසි කරනකොට ඒ විසි කරන්න යනකොට තමයි බුදුහාමුදුරුවෝ දැකලා තියෙන්නේ. දැකලා කියලා දෙනවා අනේ සමා වෙන්න ඔබ වහන්සේ මට. ඔබ වහන්සේ වැඩි බව දන්නවනම් මං කන්නේ නැතුව ඔබ වහන්සේට දෙනවාද? ඔබ වහන්සේ වඩින බව දන්නේ නැහැ ස්වාමීනි. මේ බලන්න මගේ පිඟාන දිහා. මෙච්චරයි තියෙන්නේ. එතකොට උන්වහන්සේ කියනවා ඔයා කැමති නම් ওই බත් ටික මගේ පාත්‍රයට දාන්න කියනවා. අර කරපිංච කොළ හිම එකතු වෙලා අපි ආනලා අන්තිමට මිතුරු වෙච්ච බත් ටිකක්. එතකොට මෙයා උන්වහන්සේගේ පාත්‍රයට මේ බත් ටික දාලා එහෙම වාඩි වෙලා සිරිපතුල් ලිඹලා වඳිනවා. වැඳලා එතනම වාඩි වෙනවා. වාඩි වෙලා බණ අහනවා. සෝතාපන්න වෙලා නැගිටිනවා. එතකොට අපි ඇත්තම බුදුහාමුදුරුවෝ මේ ඉඳුල්බතුත් වළඳලා තියෙනවා නේ. එතකොට ආමිසේ වටින්නේ නැහැ ඇත්තටම. ඒ තුල ප්‍රතිපත්තිය දැක ගන්න බැරි වුණොත් ආමිසේ ප්‍රකෝටි ගාණක් වියදම් කරලා කළත් වැඩක් නැහැ. ප්‍රතිපත්තිය දකින්න පුළුවන් කෙනාට මනෝජ් මහත්තයා මලක් පූජා කරලත් ඒක දකින්න
පුළුවන්. ඒකට දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ දක්ෂතාවය ධර්මයෙන් ඇති වෙනකොට નિરાයාසයෙන් විනය ඇති වෙනවා. ඒක අමුතුවෙන් හදන්න ඕනේ නැහැ. ඒ ශික්ෂණය ධර්මයේ තුලින් નિરાයාසයෙන් එනවා. අපේ හඳුනේ දැන් අපි මේ විනය ගැන කතා කරමින් ඉන්නේ. විනය ගැන කතා කරද්දී ඒට සම්බන්ධ බොහෝ පැති තිබෙනවා. ඉතින් අපි මේ ධර්මයේ මෙතකයි මේ පුණයි කියලා සඳහන් කරන්න නොහැකි නිසා වෙන්න සමහරක් වෙලාවට මේ මාතෘකාව යද්දී මේ මාතෘකාවට සමගාමීව තවත් විවිධ පැති අපට ආවරණය කරන්න හැකියාවක් තිබෙනවා. අපේ හඳුනේ දැන් වර්තමාන සමාජයේ මේ විනය ගැන කතා කරද්දී වැඩිහිටියෝගේ දේ තමයි මේ දරුවන්ගේ විනයක් නැහැ. තරුණයින්ගේ විනයක් නැහැ. අපේ කාලේ ඔහොම නෙමෙයි. අපි හොඳට හැදුනා. විනයක් කියලා දෙයක් තිබුණා. වැඩිහිටියන්ට ගරු කරා, ආගමට දහමට ගරු කරා. මෙහෙම චෝදනාවක් එල්ල වෙනවා. බාල ශ්‍රේණියේ ඉඳලම දරුවට බුද්ධ ආගම උගන්වනවා. පන්සිල් පද උගන්වනවා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ පන්සිල් පදවත් පහවත් රකින්න නැති සමාජයක් ඇයි මෙහෙම බිහි වෙන්නේ එතකොට? ඇත්තටම මනෝජ් මහත්තයා මේ එක වැදගත් කාරණයක් නේ මිනිසුන් මේ වැඩිහිටියන් නගන චෝදනාවත් එක්ක සම්බන්ධ කරලා ඒ චෝදනාවත් අසාධාරණත් නෑ එක පැත්තකින් නේද මේ හැබැයි දරුවන්ටත් කියන්න කතාවක් ඇති නේ දැන් දෙමව්පිය එහෙම චෝදනා කරද්දී අපේ කාලේ එහෙම නෙමෙයි දැන් මේ කාලේ පිරිහිලා එහෙම කිව්වට දරුවන්ටත් කියන්න කතාවක් තියෙනවා දරුවන්ගේ පැත්තෙන් දැන් මගේ මට්ටමින්ම ඔබතුමා දිහා බලන්න ගියාම හරි අරුබුදනේ එහෙමයි දැන් බුද්ධ කාලෙත් එහෙම අරුබුද තිබ්බා උදේනි කියලා රජ කෙනෙක් හිටියා ඒ රජුරවන්ට හරි ප්‍රශ්න. රජුරු කාමයට බරයි ටිකක්. කාන්තාවුන්ට හරි කැමති කෙනෙක් උදේනි රජුරුව. ඉතින් උදේනි රජුරුව දවසක් හාමුදුරුව කෙනෙක් දැකලා ලස්සන පෙනුම තියෙන හාමුදුරුව කෙනෙක් දැකලා හිතුවා මේ අපි වගේම කාන්තාව ඇසුරු කරන ඇති හාමුදුරුවෝ. මේක හාමුදුරුවන්ගේ එකපාර අහන්නත් බෑනේ. හොඳම දේ හාමුදුරුවොත් එක්ක හිතවත් වෙන්නේ කියලා හාමුදුරුවෝ එක්ක හිතවත් වෙලා අහනවා. දැන් හාමුදුරුවොත් එක්ක කැලේ යනවා. හිතවත් දැන්ද බොහොම යාළුයි දැන් හාමුදුරුවොත් එක්ක. යන ගමන් අහනවා මේ ඔබ වහන්සේලාත් අපි වගේ කාන්තාව ඇසුරු කරනවා ඇති නේද කියලා. එතකොට උන්වහන්සේ කියනවා ගත්ත ගමම අපෝ නෑ බුදුහාමුදුරුව අපිට විනය ශික්ෂා පනවලා තියෙනවා. එතනත් විනය ගැන තමයි. ඊට පස්සේ කියනවා මොන පිස්සුද ස්වාමීනි විනය රැකගෙන ඉන්න පුළුවන් කාලයක්ද මේ? නෑ එහෙම විනය ශික්ෂාත් ඉක්මවල යන තැනක ඉන්නවා නම් දැන් බලන්න මේ බුදුහාමුදුරුව විකල්පයක් පෙන්වන විදිහ එක පැත්තකින්. එහෙම ශික්ෂාපදත් රැකගෙන ඉන්න බැරි නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ තමන්ගේ අම්මව සිහි කරගන්න කියලා. විනය තුල සුරක්ෂිත වෙන විදිය බලන්න. ඊට පස්සේ කියනවා මොන පිස්සුද ස්වාමීනි මේ අම්මලා එක්කත් අනවශ්‍ය හැසිරීම් සමහර වෙලාවට ඇති කරගන්න අවස්ථා තියෙනවා මිනිස්සු. එහෙමත් ඇති වෙනවා නම් මේ දැන් හාමුදුරුවෝ ඊළඟට කියනවා. එහෙමත් ඇති වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ අපිට කියලා තියෙනවා කාන්තාවගේ මල සිරුරක් මල කුණු වෙලා ගිය ඉදිමිලා ගිය අසූචි වැగిරිලා ගිය මල කුණක් සිහියට නග මොන පිසුද ස්වාමීනි මේ මලමිනි එක්කත් හැසිරීම තියෙන කාලේ හේතුව තමයි රජුරුවන්ගේ මට්ටමින් හාමුදුරුවෝ දිහා බලනවා. එතකොට මගේ මට්ටමින් ඔබතුමා දිහා බලන එක හරිම අසාධාරණයි. ඒක වෙන කතාවක්. දැන් දරුවන්ටත් කියන්න ලොකු කතාවක් තියෙනවා අම්මලා ඔහොම කියද්දී. අම්මලා කියනවා තමයි වැඩිහිටියෝ කියනවා තමයි මේ අපේ කාලේ ඔහොම නෙමෙයි කියලා. නමුත් මේකේ වෙන ඊට වඩා දාර්ශනික දෙයක් මම කියන්න. ඉස්සරහට මනෝජ් මහත්තයා මේ ධර්මයෙන් බැලුවාම විතරයි පේන්නේ අනාගතයට මීට වඩා ප්‍රචණ්ඩයි. ඒක ලස්සන සූත්‍රයක තියෙනවා. උන්වහන්සේ දේශනා කළ දීඝනිකායේ තියෙන්නේ චක්කවර්ති සීහනාද සූත්‍රය. මහණෙනි අනාගතේ කාලේ බල්ලෝ බලල්ලු වගේ මිනිස්සු හැසිරෙනවා කියන. ඒක ධර්මතාවයක් විදිහට දකින්න අපි දක්ෂ වෙන්න ඕන. එක පැත්තකින් මේ තාක්ෂණික දියුණුව අපිව වලපල්ලට එක පැත්තකින් ඇදලා දැම්මා. තාක්ෂණික දියුණුව හොඳයි තමයි අද මේ රූපවාහිනියෙන් අපිව දකින්නේ තාක්ෂණයට පින් සිද්ධ වෙන්න. නමුත් මේ තාක්ෂණයේ නිසා මිනිස්සු හුඟක් කඩා වැටුණා. දැන් මේ වෙලාවේ පවා මනෝජ් මහත්තයා මේ ඔබතුමාගේ අතේ තියෙන කියන්නේ මගේ අපේ අතේ තියෙන ජංගම දුරකථනයේ ಗುಣධර්ම මරා දාමින් තියෙන අවස්ථාවක තමයි අදත් උදේ අපි මේ ධර්මයේ කතා කරන්නේ නේ. ලොකු හේතු ඕනේ අතේ ඔබේ දරුවගේ අතේ තියෙන ජංගම දුරකථනයේම තමයි ಗುಣධර්ම මරා දාන්නේ. එතකොට එහෙම ලෝකයක තමයි අපි මේ විනයක් ගැන ශික්ෂණයක් ගැන විහිළුවට වගේ මේ කතා කරගෙන යන්නේ. විහිළුවට වගේ කියලා කිව්වේ මේ කතා කරන දේවල් භාවිතා කරන දෙතුන් දිනක් බිහි වුණත් ඇත්තටම ප්‍රයෝජනවත්. නමුත් මේ යන ක්‍රමයට මිනිස්සු ඒ කියන්නේ තාක්ෂණික ලෝකයේ විනය පරිහානිය පැත්තට අරගෙන යන ක්‍රමයේ යටිගම් බලාගෙන යන එක. අපි හඳුරන්නේ දැන් මේ තරුණයින් මේ විදිහට අසහනෙන් පෙරෙන්න විනය නොමැති වෙන්න ඔවුන්ට වරතක් හදාගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීමක් අපේ සමාජයෙන් සිදු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන්ගේ හඬට අපි අහුම්කම් දෙන්නේ නැහැ. මේකද වැරද්ද?
ඇත්තටම මේ ඔවුන්ගේ හඬට ඇහුම්කම් නොදෙනවමත් නෙමෙයි. ඔවුන්ට මේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න තැනක් නැති ප්‍රශ්නේ තියෙනවා. දැන් සමහර විට ඔවුන් දිහා බලන්නේම වපරැහැකි. අපි දැන් අපි පෙහෙවස් සමාදන් වීම ගැන කතා කළොත් එහෙම තරුණ දරුවෙක් ආවොත් අර අවුරුදු ගාණක් සිල් රකින්න විශාකාව වගේ අයම තමයි වපරැහෙන් බලන්නේ. මං කියන්නේ මගේ ප්‍රධාන අදහස තමයි ඔවුන් වෙනුවෙන් ගැඹුරු ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අපිට මුණ ගැහිලා නැහැ. ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් කියන්නේ මේ පන්සලේම ඉන්න එකක් එහෙම නෙමෙයි. එහෙමයි. කොයි වෙලාවෙත් පන්සලේ ඉඳලා මේ භාවනා කරගෙන ඉන්න එකක් නෙමෙයි. මේක භාවිතා කළ යුතු ප්‍රායෝගික එකක් තියෙනවනේ. අර දැන් බුද්ධ දේශනාව ලඝු වෙන්නේ මහණෙනි මම මැද ඉඳලා බණ කියනවා කියන එකනේ. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන ධම්මං දේශේසි. එහෙම එකක් නේ තියෙන්නේ. මහණෙනි අන්තයකට නොයා මම මැද. එතකොට මැද ඉන්න එක හුරු කරන ක්‍රමයක්. ඒක ගිහි ඔබතුමාට ගිහි ගෙදර ඉඳලා එක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට පටිච්ච සමුප්පාන්න න්‍යාය ගිහි ජීවිතේ ඉඳලා හුරු කරන්න පුළුවන්. එහෙමයි. හේතුඵලවාදී න්‍යායනේ. එතකොට ඵලය ගැන ගවේෂණය කරන්නේ නැතුව හැම වෙලාවකම හේතුව ගවේෂණය කරගෙන යන ගෘහස්ත ඊතා සාර්ථක ජීවිතයක් බුදුදහමින් යෝජනා කරනවා. ඒ යෝජනා කරන වැඩපිළිවෙල වටේ ගොඩ නැගෙන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. උන්ට ඒ ප්‍රධාන එකක් තමයි උන්ට මේ ධර්මයේ ඇහෙන්නේ නැතිකම. එතකොට අද ධර්මයේ ඇහෙන්නේ නැතිකම කියන එක අදහස් කරන්නේ මේ බණ ඕන තරම් යනවා. දැන් එක දිගට නතර නොකර බණ යන නාලිකා තියෙනවනේ ලංකාවේ. එතකොට ඒ බණ තිබුණට ඔවුන් වෙනුවෙන් දේශනාවක් ඇහෙන්නේ නැතිකමනේ. එතකොට ඔවුන්ට අනුගමනය කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙලක් ගැන අදහසක් නැතිකම. මොකද පන්සලෙන් යන වැඩපිළිවෙල තුලත් මනෝජ් මහත්තයා විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ ස්වයං විවේචනයක් නේ. එතකොට පන්සල හැම වෙලාවකම ඉදිකිරීම පැත්තේ විතරයි ඉන්නේ. එතකොට ලොකු බිල්ඩින් හදන එකක් විතරයි පන්සලේ තියෙන්නේ. එතකොට පන්සලටත් තියෙන ලොකු අභිමානය අපේ පන්සලේ තමයි ආසියාවේ ලොකුම පිළිමේ තියෙන කෙන අභිමානය තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ පන්සලේ. එක්ක පන්සලට තියෙන්නේ හැමදාම ඉදිකිරීම වටේ ඉන්නේ. එතකොට දැන් මෙතන ලඝු කරලා මේක කිව්වොත් එහෙම මේ ගොඩනැගිලි හදන්න ගොඩාක් හාමුදුරුවෝ ඉගිහියෝ ඉන්නවා. මිනිසුන්ගේ හිත හදන්න පිරිසක් නැතිකම. එතකොට අපි හිත හදන වැඩපිළිවෙලකට ආවොත් ඔබතුමා කියන ප්‍රශ්නේ මේ ගොඩනැගිලි හදන එකත් හොඳයි. ගොඩනැගිලි හදන එක පැත්තකින් තියලා එතන භික්ෂුවගේ කාර්යය ගොඩනැගිලි හදන එකමත් නෙමෙයි. එතන අපිත් පුංචි කාලේ මහාන වුණේනේ. එතකොට අපිත් විශ්වවිද්‍යාලය ඉගෙනගෙන අපි මේ ශාස්ත්‍රීය අධ්‍යාපනය ගැනත් දන්නවා. එතකොට භික්ෂුවගේ ප්‍රධාන කාර්යභාරය ගොඩනැගිලි හදන එක නෙමෙයි. ප්‍රධාන කාර්යය තමයි හිත හදන එක. හිත හැදෙනකොට ගොඩනැගිලි තෝරන වෙයි. ඒ අවශ්‍යතාවයට අනුව ගිහියෝ ඒවා කරાવી. නමුත් අද මං හිතන්නේ අපේ කාර්යභාරයත් මම එක කිව්වේ ඉස්සෙල්ලම ස්වයං විවේචනයක් කියලා. ඒතර මගේ කාර්යභාරයත් මගේ හැරිලා තිනවා. මමත් ගොඩනැගිලි හදන එක වටේ නම් ගොඩනැගිලා ඉන්නේ. මිනිසුන්ගේ හිත හදන එක මට අමතක වෙලා නම් එතනම මගේ පැත්තට ලොකු ඇඟිල්ලක් දික් වෙනවා. මොකද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සමස්ත සමාජය දිහා බලනකොට. අපේ හඳුරන්නේ මේ අපි අපේ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම තමයි ඔබ වහන්සේ අවසානට සඳහන් කළේ. දැන් අපි දන්නවා වර්තමානයේ විතරක් නෙමෙයි අතීතේ පවා භික්ෂුන් වහන්සේලාට වෙන්වුණු කාර්යයක් තිබුණා. අතීතයේත් ඇතැම් අවස්ථාවල බහුජන හිතාය බහුජන සුඛාය වචන බුදුන් වහන්සේ පළමු රහතන් වහන්සේලා 69 ධර්ම ප්‍රචාරය සඳහා යොදවද්දී කිව්වේ බහුතර ජනයාගේ හිතසුව පිණිස ධර්ම දේශනා කරන්න කියලා ගෙයින් ගෙට ගිහිල්ලා. අපේ හඳුරන්නේ ඒ කාලෙත් භික්ෂුන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. බුදුන් වහන්සේ සමහර අවස්ථාවල විනය නීති පැනවුවෙත් ඒ නිසා වෙම තමයි. අද වෙද්දී මෑතකදී දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපි දැකපු කාරණයක් තමයි භික්ෂුන් වහන්සේලා ගොවිතැන් කරන්න තවත් කාර්යවලට මැදිහත් වෙන්නට උන්වහන්සේලාට සිද්ධ වෙලා තිබෙනවා. මේක ඇතමෙක් දකිනවා මේක නුසුදුසු දෙයක් විදිහට. උන්වහන්සේලාට තියෙන මේ ධර්ම දේශනා කරගෙන දායකයා දෙන දානයක් වළඳගෙන ජීවත් වීම තමයි උන්වහන්සේලාට කරන්න තියෙන්නේ. يعني දායකයා හරිමකට යොමු කිරීම. මේ දේවල් නුසුදුසුයි කියලා චෝදනාවක් එල්ල වෙනවා. මේ විනය ගැන ඔබ වහන්සේගේ අදහස. ඇත්තටම මනෝජ් මහත්තයා මගේ ওই කතාව ඉදිරියේ මම බොහොම මැද ඉඳලා තමයි කරුණ කියන්නේ. හේතුව තමයි දැන් භික්ෂුවක් ඉන්නේ කුඹුරු කොටන්න නම් නෙමෙයි. කුඹුරු කොටන එක භික්ෂුවට අයිති වැඩක් නෙමෙයි. භික්ෂුවගේ ප්‍රධාන වැඩේ තමයි දුක නිවා ගන්න එක. එහෙමයි. ඒකනේ මම කියුවා භික්ෂු ආචාර ධර්මයි ගිහි ආචාර ධර්මයි කියලා. ඒතකොට කෙනෙක් සාධාරණීකරණය කරන්න පුළුවන් අර හාමුදුරුවෝ මේ උද්ඝෝෂණ කරනවා කෑ ගහගෙන හිව්විකේ ওই කුඹුරක් කොටන එක මොකද්ද කියලා වගේ හිතෙන්නත් පුළුවන්. එහෙම ඒක සාධාරණීකරණය කරගන්න පුළුවන්.
මං හිතන්නේ දැන් බුද්ධ කාලෙත් අර ඔබතුමා පටන් ගද්දීම මේකේ පූර්විකා විකවනේ බුද්ධ කාලෙත් අර්බුද තිබුණා කියලා. අපි එතනින්ම පටන් ගන්න කොහොඳයි. මේ පුද්ගලයෝ මේ ශාසනයේ පැවිදි වෙන අය හැමෝම එක වගේ නෙමෙයි. හැමෝම එක වගේ නොවෙන්න හේතුව තමයි ඔබතුමාගේ හිත හැදිලා තියෙන ඔබතුමාගේ පැරණි කර්මයට අනුව. මොකද හිත හැදෙන්නේ කර්මයට අනුව. කර්ම විපාකයක් විදියට තමයි මේ හිත සකස් වෙන්නේ. ඒකනේ අම්මලාට හිතෙන විදියට දරුවොන්ට හිතෙන්නේ නැත්තේ. එහෙමයි. අර ඉස්සල්ලා විනය ගැන කතා කරද්දිත් අපි කිව්වනේ අපි කාලේ මෙහෙම නෙමෙයි දරුවන්ගේ කාලේ මෙහෙමයි කියලා. හේතුව තමයි දරුවන්ගේ කර්මයට අනුව දරුවන්ගේ හිත හැදිලා තියෙන්නේ. මගේ කර්මයට අනුව මගේ හිත හැදිලා තියෙන්නේ. එතකොට මානසික වශයෙන් විවිධත්වයක් තියෙනවා. අනිත් එක තමයි පුද්ගලයෝ විදිහට ඇසුරු කරපු සමාජය, ඒ වගේම ඒ ඇත්තෝ ආපු පරිසරයේ පාරිසරික සාධකත් බලපාන්න පුළුවන් පුද්ගලයෙකුට. අධ්‍යාපනයත් බලපාන්න පුළුවන්. අපි මේක එක පැත්තකින්ම බලන්නේ නැතුව විවිධ පැතිවලින් බලනකොට අපිට තේරෙනවා ශාසනයක උනත් ධර්මතාවයක් විදිහට අපි මේක දකින්න දක්ෂ වෙන්න ඕනේ. ශාසනයත් උන්වහන්සේ දේශනා කරනවා රත්ත්‍ඤ්ඤ මහත්තතා, බේපුල්ල මහත්තතා, ලාභග්ග මහත්තතා, බහුසච්ච මහත්තතා කියලා. මේ බොහෝ කාලයක් ගියාට පස්සේ ශාසනයේ ශාසනය කඩා වැටෙන්න ඒක බලපානවා. ඊළඟ එක තමයි බොහෝ දැනුගත් අය ශාසනයට ආවම ඒකත් ශාසනය කඩා වැටෙන්න බලපානවා. දැනුගත් අය ආවම කඩා වැටෙන්නේ මෙහෙමයි. මම කියන්නේ දන්න අයට ශාසනය ඉඩ නැහැ කියන එක නෙමෙයි. දන්න අය ආවම යා පරණ දන්නේකින් මේක ගලපන්න හදනවා. විද්‍යාව ගැන ඕනෑවට දන්න මිනිහ ඕනෑවට වඩා දන්න මිනිහෙක් මේකට ආවට පස්සේ විද්‍යාවෙන් ගලපන්න හදනවා. මේ ධර්මයේ විද්‍යාවට ගැලපෙන්නේ නැහැ සම්පූර්ණ. ගැලපෙන තැන් තියෙන්න පුළුවන්. නමුත් මේක විද්‍යාවෙන් සම්පූර්ණ ගලපන්න බෑ. එතකොට මේ විද්‍යාව දන්න කෙනෙක් මේකට ආවට පස්සේ හැම වෙලාවෙම යාර පරණ කුණු ටිකක් ඔළුවේ තියෙනවනේ. පරණ රොඩු ටිකක්. ඒ රොඩු ටිකෙන් මේක දිහා බලනවා ධර්මයේ දිහා. ඒකයි මම කියවර දැනුගත් අය ආවහමත් ශාසනය කඩා වැටෙනවා කියුවේ නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මේක බුද්ධිමතුන්ට තියෙන දහමක් නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලාභ සත්කාර අපේක්ෂාවෙන් මහාන වුණාම ලාභග්ග මහත්තත. ලාභ සත්කාර අපේක්ෂාවෙන් මහාන වුණාමත් මේක කඩා වැටෙන්න පුළුවන්. පැවිද්දෙක් තේරුම් ගන්න ඕන පැවිද්දගේ ප්‍රධාන අරමුණ මහාන වෙනකොට වාක්‍යයක් කියනවනේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන නිවන පිණිස හිත නිවා ගැනීම පිණිස දුක නිවා ගැනීම පිණිස සච්චිකරණත්තා ඉමං කාසාවන් ගහෙත්වා සසර දුක ඉවර කරගන්න මේ කසාවත අරගෙන පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදායි මාට අනුකම්පා කරලා මාව මහාන කරන්න කියලා තමයි පැවිද්ද ඉල්ලන්නේ. එතකොට අනුකම්පාවෙන් මහාන කරන්න සසර දුක ඉවර කරගන්න කියලා ඇවිල්ලා කුඹුරු කොටනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ අතීතයේ කුඹුරු කොටන්න ඕනම නම් අවස්ථාව ඕන තරම් තිබුණා. ඒත් ස්වාමීන් වහන්සේලා තමන්ගේ විනයට පිරිහෙන්න දුන්නේ. මම ලස්සන සිද්ධියක් කියන්නම් මනෝජ් මහත්තයා. බැමිණිතියා සාගතයේ කාලේ ලංකාවේ හාමුදුරුවන්ටත් කන්න දෙයක් තිබ්බේ නැහැ. හාමුදුරුවන්ට ඕනනම් ගිහියෝ වගේ වැඩ කරලා කොහොම හරි ජීවිතේ ගැට ගහ ගන්න තිබ්බා. හාමුදුරුවෝ ඒක කරේ නැහැ. මගේ වැඩේ ඒක නෙමෙයි. එක වතාවක් හාමුදුරුවෝ කෙනෙක් මේ අඹ ගහක් යට වාඩි වෙලා ඉන්නවා. අවුවේ බෝමලුවක එක කොල්ලෙක් රූස් අඹ ගහක් උඩට නැගලා අඹ කඩනවා. අඹ කඩනකොට ඒ අඹ ගෙඩි වැටෙනවා මලුවට. මලුවට වැටුනහම අඹ ගෙඩි දෙක තුනක් තියෙන්නේ නැති. ඉතින් මේ හාමුදුරුවෝ ඒත් අර අවුවට වෙලා එක මේ ගල් කණුවකට හේතු වෙලා ඉන්නවා. නැගිට ගන්න පණ නැහැ. කෑම ප්‍රශ්නනේ. මේ වෙලාවේ මනෝජ් මහත්තයා එතනින් යනවා මිනිහේ. යන ගමන් කියනවා හාමුදුරනේ මොකද මේ අවුවේ වාඩි වෙලා? මට මේ නැගිට ගන්නවත් බෑ උගුර කටත් වේලිලා. ඉතින් ඔය අඹ ගෙඩියක් වළඳන්නකෝ. ඔය අඹ ගෙඩියක් මලුවේ තියෙන්නේ. වළඳන්නකෝ එකක් අර. එතකොට මේ හාමුදුරුවෝ බලන්න කියන කතාව. උපාසක අපි පිළිගන්නපු දෙයක් නේ වළඳන්නේ. බලන්න විනයට තිබ්බ තැන උපාසක අපි වළඳන්නේ පිළිගන්නපු දෙයක් විතරයි. මේ එතකොට මේ මිනිස්සයත් කියලා තියෙනවා දැන් අදත් එහෙමයි ඉන්න පුළුවන්. ඒතර මෙයා කියලා තියෙන කතාව බලන්නකෝ. හාඳුරනේ විකාර කියවන්න එපා. මේ ඔබ වහන්සේගේ ඔළුව නරක් වෙලාද ඔය මේ කණ්ඩ නැතුව මිනිස්සු ඉන්නවා. හාඳුරනේ ඔය අඹ ගෙඩිය වළඳන්න. ඔය වැටිච්ච අඹ ගෙඩිය හාඳුරනේ වළඳන්න. ඒත් මේ හාඳුරු වැළඳුවේ නැහැ. එහෙම කියාගෙන මේ මිනිස්සේ ගිහින් යනවා. තරුණියෙක් කියනවා. එන ගමන් මේ හාමුදුරුවෝ දැකලා අනෝ හාමුදුරුවනේ මොකද? මට මේ උගුර කටත් වෙලා මට කරගන්න දෙයක් නැහැ. ඔබ වහන්සේට අමාරුයි වගේ කියලා මේ තරුණයා මේ අඹ ගෙඩිය අරගෙන මේකේ පොත්ත අයින් කරලා මෙහෙම කටට අඹ ඉස්ම මිරිකලා තියෙනවා. අහලා තිනු කොහෙද යන්නේ? ඊට පස්සේ කියලා තිනු යන තැන. හාමුදුරුවෝ මං එක් කරගෙන යන්න. කියලා මේ තරුණයා අර හාමුදුරුවෝ කරට අරන් තියෙනවා. කරට අරගෙන යනවා. දැන් බලන්න
මේ හාමුදුරු කොච්චරට විනයට ගරු කරගෙන හිටියද කියලා. කුසගින්න තිබ්බත් වැටිච්ච අඹ ගෙඩියේ වැළඳුවේ නැහැ. භික්ෂු විනය ගැන අපිට විශාල කතිකාවතක් හදන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගිහියොත් මේවා දැනගන්නේ කොහොඳයි. කෙනෙක් කියන්න පුළුවන් මේ උදේ කාලේ ඔබ වහන්සේලා අයි අපිට ඕක කියන්නේ කියලා. මේක ගිහිය දැනගත්තේ නැති වුණාමත් ප්‍රශ්නනේ. සමහර ගිහියෝ දැන් උදාහරණයක් විදිහට මේ තනි වෙච්ච මාගමක් එක්ක වචන 6කට වඩා භික්ෂුවට කතා කරන්න බෑ. තනි වෙච්ච මාගමක් එක්ක 6 වෙනි වචනින් පස්සේ කතා කරොත් ආපත්‍තියක් වෙනවා. එහෙමයි. ඒතර උපාසකම්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දැන් මේක එයා දැනගන්න ඕනේයිද දන්නවද? එතකොට එයාට පන්සලට එනවා. දැන් සමහර උපාසකම්මල ඉන්නවා තොර තෝංචියක් නැතුව කියවනවා ඇවිල්ලා. එතකොට පන්සලට එනකොට පොඩි ළමයෙක් හරි එක් කරගෙන ඉන්න පුළුවන් නේ. හේතු උපසම්පදා භික්ෂුවකට තනි වෙච්ච මාගමක් එක්ක වචන 6කට වඩා කතා කරන්න බෑ. අන්න ඒ නිසා තමයි භික්ෂු විනය ගැන ගිහියා දැනගන්න ඕන. භික්ෂුවට උදව් කරන්න පුළුවන් නේ. දැන් බුද්ධ කාලෙත් අරුබුද තිබ්බා. රබුතුමා මතක් කරපු විදිහට අපිට මේක බොහොම ගානකට පරිස්සමින් සාධාරණීකරණය කරගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරු ඉන්න කාලෙම සාති වගේ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේත් එක්ක අරුබුද හදාගත්තා. එතකොට සමහර අය හිටියා සුනක්කත් වගේ හාමුදුරුවරු හරි ප්‍රශ්න. සුනක්කත් හාමුදුරුවන්ට විශාල අරුබුදයක්. ඒ සුනක්කත් කියන හාමුදුරුව හැරෙන අශාස්ත්‍රූවරයා ළඟට යනවා. බුදුහාමුදුරුවෝ ළඟ මාසයක් විතර ඉන්නවා. ඊට පස්සේ ඔය සුනක්කත් කියන හාමුදුරුවෝ එක්තරා වෙලාවක මනෝජ් මහත්තයා නිරුවත් තවුසෙකුට පැහැදිලා සිවුරු අත්තරලා ගිහින් තියෙනවා. ඒතර හේතුව තමයි විවිධ මානසික මට්ටම් වල ඉන්නේ. අදත් එහෙමයි මේ ශාසනය. ඒ වගේම තව ඔය බුද්ධ කාලේ හරියට ඉඳලා තියෙනවා. චන්න වගේ භික්ෂුන් වහන්සේලා බුදුහාරෝ කිව්වත් අහලා නැහැ. ඊට පස්සේ අපි දාන කෝකාලික වගේ භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත හාමුදුරුවන්ට බණිද්දි බුදුහාමුදුරුවෝ කියනවා කෝකාලික සාරිපුත්තට එහෙම කියන්න එපා කියලා. එතකොට බුදුහාමුදුරුවන්ටත් සැර කරලා තියෙනවා ඔබ වහන්සේ මොනවද දන්නේ කියලා. මේ ශාස්ත්‍රෝන් වහන්සේ ඉස්සරහා. ඊට පස්සේ බුද්ධ කාලේ වැඩ සිටි උන්වහන්සේ කිට්ටුවෙන්ම හිටපු සමහර හාමුදුරුවරුන්ගේ හැසිරීම. ඒ වගේම දේවදත්ත භික්ෂුව අර වරයක් ඉල්ලනවනේ. සියලු භික්ෂූන් පාංශකූලෙන් ඉන්න ඕනේ. දැන් බලන්න බුදුහාමුදුරු කොච්චර භික්ෂුවට නිදහසේ ඉන්න අවස්ථාව හදලා දුන්නද කියලා. උන්වහන්සේ කිව්වා නෑ පාංශකූලික සිවුර ඕනේ හැමෝටම. කැමති කෙනෙක් පොරවපුවා. දැන් බලන්න ඉතින් කොච්චර නම්මශීලීද කියලා. උන්වහන්සේ කොච්චර අදට හරියන විදියට මේ ශික්ෂාපද දේශනා කරාද. සියලු භික්ෂූන් පිණ්ඩපාතෙන් යැපෙන්න ඕන කියලා බුදුහාමුදුරු ඉස්සරහා කියද්දී උන්වහන්සේ දේවදත්ත භික්ෂුවට කියනවා නෑ පිණ්ඩපාතේ ප්‍රධාන එකක් නෙමෙයි. කැමති කෙනෙක් පිණ්ඩපාතෙන් යැපුණාවේ. ගෙනත් දෙන එකක් වැළඳුවට කමන්නේ. සියලු භික්ෂූන් සම්පූර්ණම නිර්මාංශ වෙන්න ඕනේ කියද්දි බුදුහාමුදුරේ ඒක ලොකු තර්කයකට විවෘත වෙනවා. නිර්මාංශ වීම ගැන අපිට වෙනම කතා කරන්න පුළුවන්. සියලු භික්ෂූන් නිර්මාංශ වෙන්න ඕනේ කියද්දි බුදුහාමුදුරු කොනේ සියලු දෙනා නිර්මාංශ වෙන්න ඕනේ නැහැ. හරිම නම්මශීලී. ඉතින් මේ කතාව අහගෙන දේවදත්ත භික්ෂුව හැරිලා යනකොට මනෝජ් මහත්තයා 500ක් ගිහින් තිනවා බුදුහාමුදුරු ඉස්සරහා. දැන් බුදුහාමුදුරු මේ ඉන්නවා. බුදුහාමුදුරු ඉස්සරහා ඉද්දි ඔබ වහන්සේට වඩා දේවදත්ත භික්ෂුව අපිට හොඳයි මෙන්න වෙන්ද අපි ගියා වගේ හැරිලා 500ක් ගියා නම් මිකල්ල ගැන කවර කතාන්දරද? එතකොට එහෙම කාලයක්නේ දැන් බහුභාණ්ඩික භික්ෂුව බුදුහාමුදුරු ඉස්සරහා සමහර විට ගිහි කාලේ හොඳට සල්ලි භාගෙ තිබ්බ මිනිහෙක් වෙන්නේ නැති ඔය බහුභාණ්ඩික භික්ෂුව. හොඳට සල්ලි තියෙන්නේ නැති. ඒ නිසා සිවුරු ගොඩාක් පාවිච්චි කරා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ මනෝජ් මහත්තයා තුන් සිවුරනේ. තුන් සිවුරෙන් යැපෙන්න ඕන. සිවුරු ගොඩාක් පාවිච්චි කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුදුහාමුදුරන්ට ආරංචි වුණා මේ භික්ෂුව සිවුරු පාවිච්චි කරනවා ගොඩාක්. බුදුරජාණන් වහන්සේ දහම් සභාවේදී බොහොම සාන්තව ඇහුවා. කලබලයක් නැතුව ඇහුවා. එයාගේ හිත පෑරෙන්නේ නැතුව ඇත්තද මේ සිවුරු ගොඩක් පාවිච්චි කරනවා කියන්නේ. එතකොට කියලා තියෙනවා සිවුර ගලවලා දාලා මේ එහෙනම් ඔබ වහන්සේ මට මෙහෙමද ඉන්න කියන්නේ කියලා අහලා තිනවා. මට ඔකට කියන්න තියෙන මෙච්චරයි. ඒ කාලේ එහෙමනම් මේ කාලේ ගැන මොනව කතා කරන්නද කියලා. අපේ හඳුනන දැන් රටේ වගකිය යුතු පුද්ගලයන්ගේ කාර්යභාරය ඉටු නොවෙද්දී අපි දන්නවා එස් මහින්ද හාමුදුරුවෝ වාරිපුර සුමංගල හාමුදුරුවෝ උන්වහන්සේලා පෙරට පැමිණියා. මේ රටේ පාලන අධිකාරියත් එක්ක ඒ කියන්නේ විදෙස් රටවල් එක්ක ගැටුණා. මේ රට ආක්‍රමණය කරන්න ආපු මිනිසුත් එක්ක. නායකයින් දේශපාලඥයින් තමන්ගේ වගකීම ඉටු නොකරන තැන එදා සිට භික්ෂුන් වහන්සේලා මේ දක්වාම පෙරට පැමිණියා. මේ කාලවකවානුවේ වුණත් ඒ විදිහට ඒ කාර්යභාරය වගකීම නිසි විදිහට ඉෂ්ට වෙන්නේ නැත්නම් භික්ෂුන් වහන්සේලාට
පෙරමුණට පැමිණීමේ හැකියාවක් තිබෙනවා. ඇත්තටම තියෙනවා. භික්ෂුව මේ සම්පූර්ණ මේ තියෙන දේශපාලන ක්‍රමයේ දේශපාලනය කරන එක බුදුදහමේ ක්‍රමයේ නෙමෙයි මනෝජ් මහත්තයා. දේශපාලකයන්ට අනුශාසනා කරගෙන උපදෙස් දීගෙන මේ රට නිවැරදි දිශාවකට ගෙනියන්න උපකාර කරන එක වැදගත්. නමුත් දැන් මේ සංස්කෘතික වශයෙන්ම අපේ හැදිච්ච ක්‍රමයක් තියෙනවනේ. නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ මුල් බුද්ධ සමයේදී භාග්‍යවතුන් වහන්සේ කියපු කාරණේනේ අපිට වැදගත් වෙන්නේ. මේ පුද්ගලික කතාන්දර මොකක්වත් වැදගත් නැහැනේ. දැන් අද මේ බලන අයටත් වැදගත් මගේ මතේ නෙවෙයිනේ. භාග්‍යවතුන් වහන්සේගේ මතේට මං කොච්චර කිට්ටුද කියන එකනේ. අද ඉන්න භික්ෂුවගේ වැඩපිළිවෙල ඔබතුමා ඔය නොකිය කියන කතාවස්සේ තියෙන දේශපාලනික වැඩපිළිවෙල කොච්චර ධර්මයට ගැළපෙනවද කියන එක මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් බුදුහාමුදුරන්ගේ ක්‍රමයේ දේශපාලනයත් එක්ක නෙමෙයි මනෝජ් මහත්තයා තිබ්බේ. දේශපාලනයේ මත මේ දුක නිවා ගන්න එක හරි භික්ෂුවගේ වැඩපිළිවෙල තියෙනවා නම් බුදුහාමුදුරුව කිසිම හේතුවක් නිසා මාලිගාවෙන් එළියට බහින්නෙම නැහැ. මොකද උන්වහන්සේ ප්‍රබල දේශපාලකයෙක් නේ. ගිහි ජීවිතයේදී පාලන තන්ත්‍රයට ඍජුව සම්බන්ධ වෙච්ච කෙනෙක්, යුව රජ කෙනෙක්. පාලකයන් එක්ක උන්වහන්සේ හැබැයි දේශනා කරලා තියෙනවා පාලකයන්ට අදාළ මූලධර්ම. පාලන තන්ත්‍රයට අදාළ දේවල් කියලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කෙරෙන්නේ මේ ක්‍රියාකාරී දේශපාලනයේ භික්ෂුවට ලොකු කාර්යභාරයක් තියෙනවා කියලා. එහෙම කරන්න බෑනේ, මේක දිශානති දෙකක් නේ. අනිත් එක තමයි දැන් අද සමහර හාමුදුරුවෝ ඉන්නවා Taman ඒක දරුණු දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය ඍජු කරගන්න බෑ භික්ෂුවට දේශපාලනය කරන ගම. භික්ෂුවගේ අර සම්මාදිට්ඨික වැඩපිළිවෙලට ඒක විශාල පහරක්. ඒක මොකද හේතුව තමයි ඔය දේශපාලනයේ දරුණු දෘෂ්ටිගත වීම. දෘෂ්ටිගත වීමක් කියන්නේ මේ තමන් පක්ෂය කියලා හිතමු. පක්ෂය හෝ තමන්ගේ නායකයා ඉහළ දැමීමටත් අනිත් සියලු දෙනා පහත් කොට සැලකීමේ ක්‍රමයක් නෙමේ තියෙන්නේ. ඒ කියන්නේ තමන් දරන අදහස තමන්ගේ පක්ෂයේ තමන්ගේ නායකයා මොන දේ කළත් ඔසවා තියෙනවානේ. ඊට පස්සේ තමන් විරුද්ධ කෙනා මොන හොඳ කරත් එයාව පහත් කරනවා. එතකොට එතනම දෘෂ්ටියක්නේ මැද බිඳිලා යනවනේ. අර මජ්ක්‍ධිමා පටිපදාව බිඳිලානේ. එතකොට දැන් සමහර හාමුදුරුවරුත් ඉන්නවා ඒ දේශපාලකයෝ නගා සිටවීම පිණිස වේදිකාවට නැගලා කතා කරනවා. එතකොට අවශ්‍ය දෙයක් තියෙනවා නම් එහෙම කතා කළාට කමක් නැහැ. මම ඒක ගැන විවාදාපන්න වෙන්නේ නැහැ. එතකොට මේ හැබැයි බුදුහාමුදුරන්ගේ ක්‍රමයට නම් මේ ක්‍රමේ ගැළපෙන්නේ නැහැ. මේක පොඩි ගැටීම් ටිකක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ ක්‍රමයේ තියෙන්නේ මේ පාලනයත් එක්ක නෙමෙයි. ඒ කියන්නේ පාලකයොත් එක්ක මේ වැඩේ කරන්න බෑ. පාලකයොත් එක්ක මේක කරන්න පුළුවන් නම් බුදුහාමුදුරට ඔබතුමා කියපු වාක්‍ය කියන්නේ. මහණෙනි පළවෙනි රහත් 69 අමතලා කියපු කතාව වැදගත් නෙමෙයි. මහණෙනි පොඩි මිනිස්සු ළඟට යන්න මේ මුලැමැදාග පිරිසුදු දුක නිවා ගන්න බණ කියන්න. මේ දුක නිවිල යන මේ සසර දුක ඉවර කරගන්න සම්මා දිට්ඨික වැඩපිළිවෙල ගැන අහුවෙන හැමෝටම කියන්න. එක මගක දෙන්නෙක්වත් යන්න එපා කියලායිනේ උන්වහන්සේ කිව්වේ. හැබැයි මනෝජ් මහත්තයා මෙහෙම එක්කුත් තියෙනවා. මැදිහත් වෙන්න ඕන තැනදී භාග්‍යවතුන් වහන්සේ තා ඍජුව මැදිහත් වෙලා තියෙනවා. දැන් සමහර එක තැනක් මම කියන්නම්. දැන් එක වෙලාවක බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ තමයි භික්ෂුව සම්බන්ධ අර්බුදයක්. ඒ තමයි ආරාමයේ සම්බන්ධ ප්‍රශ්නිකදී. ආරාමයේ හදාගන්න නිගණ්ඨනාද පුත්තගේ ශ්‍රාවකයෝ ටිකක් බුදුහාමුදුරන්ගේ විහාරයට අල්ලපු අත්ත ගන්නවා නිගණ්ඨාරාමයක් හදන්න. කොසල් රජුරෝ මේ එන ඕන ආගමික නායකයෙකුට ඔළුව නමන කෙනෙක්. අද ඉන්න සමහර පාලකයෝ වගේ තමයි. ඒතර කොසල් රජුරෝ මේ පණිවිඩයට අනුව මේ කොසල් රජුරුගෙන් අහනවා ගිහින් අපිට නිගණ්ඨාරාමයක් හදන්න ඕන කියලා. එක පයින් රජුරෝ කැමති වෙනවා. නිගණ්ඨයෝ කල්පනා කළා මේ භූමියේ වාසනාවක් තියෙනවා. ඒ නිසා තමයි මේ විශාල පිරිසක් බුදුහාමුදුරුවන්ගේ ළඟට යන්නේ කියලා. ඒ නිසා තමයි අල්ලපු අත්ත ගන්නෙ. නිගණ්ඨාරාමයේ හදාගෙන යනකොට බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්ද කවුද අර එහා පැත්තේ වත්තේ වැඩ කරන්නේ උපන් ඇඳුමින් කියලා අහනවා. ඊට පස්සේ ස්වාමීනි මේ නිගණ්ඨාරාමයක් හදනවා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ ගෙන්නලා කියනවා සාරිපුත්ත වහාම යන්න රජුරුවන් කියන වහාම මේ නිගණ්ඨාරාමය අහිං කරන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ යනකොට මූණ දෙන්නේ රජුරුව. දෙවැනි වතාවේ බුදුරජාණන් වහන්සේ මේ ආයත් සාරිපුත්ත හාරු යවනවා. ඒත් මූණ දෙන්නේ. බැරිම තැන උන්වහන්සේ යනවා. උන්වහන්සේ ගියාම ඉතින් රජුරුවන් මූණ දෙන්න වෙනවා.
ඇවිල්ලා කියනවා අනේ මට සමා වෙන්න මේ ඔබ වහන්සේ දකින්නවත් එන්න වෙලාවක් නැහැ කියලා ඔහුගේ කතාව කියනවා. එතකොට කියනවා වහාම අර නිගණ්ඨාරාමේ අයින් කරන්න කියලා. ඒ වෙලාවේ රාජ්‍යරෝ නිගණ්ඨයෝ ටික අයින් කරලා ඒක රාජකාරාමී කියලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. හැබැයි බුදුහාමුදුරේ එතනින් පස්සේ කියනවා ඔය රාජ්‍යරෝ ඒ කරපු වැඩේට අන්තිමටම රාජකමත් නැතුව මැරෙන්න වෙන්නේ කියලා. මැදිහත් වෙන්න ඕන තැන ඍජුව මැදිහත් වෙලා තියෙනවා. නමුත් අද මැදිහත් වීමේ ප්‍රශ්නය පිළිබඳ එක වතාවක් නෙමෙයි 100 වතාවක් විතර ආය ප්‍රශ්න කරන්න ඕන හේතුව තමයි අපේ වැඩපිළිවෙල තියෙන්නේ මනෝජ් මහත්තයා බලය තියෙන තැනක නෙමෙයි. එහෙමයි. අද දවසේ අපේ මාතෘකාව විනය තුල පිහිටා කොහොමද අපේ ජීවිතය නැත්නම් මේ සමාජය සාර්ථක කරන්නේ කියන කාරණාව විශේෂයෙන්ම මතක් කළ යුතු වෙනවා. අද කාලය ඉක්ම ගොස් තිබෙන්නේ ධම්සභිය දහම් සාකච්ඡාවේ අවසාන වශයෙන් අපි හඳුරන්නේ පුද්ගල ජීවිතයේ සාර්ථකත්වයට නැත්නම් මේ සමාජයේ සාර්ථකත්වයට විනය කියන කාරණාව කොහොමද වැදගත් වන්නේ කියන බොහොම සරලව අපේ අසන්නන්ට දැනුම් දෙන්න කැමතියි. මනෝජ් මහත්තයා විනය නැතුව පුද්ගලයාට යහ පැවැත්මක් නැහැ. සංස්ථාවකටත් යහ පැවැත්මක් නැහැ. ආයතනයකටත් යහ පැවැත්මක් නැහැ. ආයතනයේ ප්‍රධානියාගේ විනය කඩා වැටුනොත් එහෙම ආයතනයම කඩා වැටෙනවා. බුද්ධ ශාසනයේ විනය කඩා වැටුනොත් බුද්ධ ශාසනයත් කඩා වැටෙනවා. විනය ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනවා පුද්ගලයා තුලත් සංස්ථාව තුලත්. ඒ නිසා විනය ඉතා වැදගත් දෙයක්. හැබැයි මට කියන්න ඕන දේ තමයි විනය ධර්මයත් එක්ක බැඳිලා තියෙනවා. මේක හරියට එකට හිටවපු ධර්මිටි දෙකක් වගේ. එහෙමයි. ඒතකොට එක විට හිටවපු ධර්මිටි දෙකක් වගේ කියලා කියන්නේ එකක් වැටුණොත් අනික වැටෙනවා. එකක් නිසා තමයි අනිත් එක රඳා පවතින්නේ. ධර්ම විනය ඒ වගේ. ඇත්තටම ඔබට ශික්ෂණයක් අවශ්‍ය නම් ධර්මයට එන්න කියලායි මම යෝජනා කරන්නේ. ධර්මයට එන්න කියලා මම යෝජනා කරන්නේ මේ සාම්ප්‍රදායික වත්පිළිවෙත් ටික කරගෙන බෝධිය වටේ පෑන් කලයක් අරගෙන ගිහින් බෝධියට පැන්වක් කරලා ඊට පස්සේ තමන්ගේ ප්‍රාර්ථනාව කියලා එන ඒ වගේ එකට නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ කියපු මැදමාවත මජ්ක්‍ධිමා පටිපදාව හුරු කරන ප්‍රායෝගිකව හේතුඵලවාදීව ලෝකයේ දකින්න පුළුවන් ශ්‍රාවකෙක් විදියට ධර්මයේ හුරු කරන්න. ඒ ධර්මයේ තුලින් ඔබේ විනය සකස් වේ. විනය තුල පිහිටා ධර්මයේ හුරු කරන්න. ඒකයි මට ඔබට කියන්න තියෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයට පුද්ගලයෙකුට ඉතා වැදගත් දෙයක් විනය. මොකද විනය මත තමයි උපත සහ මරණය කියන දෙකටම වටිනාකමක් එන්නේ. දැන් උපත සහ මරණය කියන දෙකට වටිනාකමක් එන්නේ ගුණවත්කමත් එක්කනේ. ඒ ගුණවත්කමේ ප්‍රධාන කොටසක් තමයි විනය කියලා කියන්නේ. ඒ නිසා විනයගරුක මිනිහෙක් වීම සමාජයටත් පුද්ගලයෙක් විදියට ඔබටත් රටක් විදියට මුළු රටටමත් ලෝකයටමත් ඔබේ ජීවිතේ විනය ඉතා වැදගත් අවස්ථාවක් නිරූපණය කරනවා. ඒක ඉතා තදින් මතක තියාගන්න කියලයි මම යෝජනා කරන්නේ. විනයෝච සොසෙක්කෙතෝ මහා මංගල සූත්‍රයේ විනය තුල ඇතිවන ශික්ෂණය තුලින් ඔබේ ජීවිතය සාර්ථක වන බව මේ සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේත් ධර්මය දැකීම තුල බුදුන් වහන්සේ දැකිය හැකි බව උන්වහන්සේ සඳහන් කළේ මේ නිසා මෙන්ම තමයි. පළමුව ජීවිතය තුළ අපි විනය පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙනවා නම් අපි බලාපොරොත්තු වන ඉලක්කය අරමුණ කරා අපට යා හැකි වෙනවා. ඒ වගේම තමයි පුද්ගලින් විදිහට අපි එහෙම තනිව අපි අපේ ජීවිතය හදා ගන්නවා නම් සමස්ත සමාජයක් විදිහට අපට විනය සපිරි සමාජයක් ගොඩනැගීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම රටක් ලෝකයක්. එනිසා ධර්මයේ තුලින් ජීවිතය දකින්න උත්සාහ කරමින් ධර්මයේ තුල ඉගැන්වෙන විනයානුකූල පිළිවෙත් පුරන්නට අපට හැකියාවක් තිබෙනවා නම් මේ සමාජය සැබවින්ම සුන්දර සමාජයක් වේවි. නිවැරදි සමාජයක් වේවි. අපේ ප්‍රාර්ථනාවත් එයයි. ධම්සවිය සඳහම් සාකච්ඡාවෙන් අද දවසට සමුගන්නවා. අද දවසේ ධම් සාකච්ඡාව සඳහා තමත් ගෞරවයෙන් යුතුව අප වැඩම කරවන්නට යෙදුනේ කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති පූජ්‍ය හසලක සීලවිමල අපේ කරුණීය සම්ප්‍රදාය වහන්සේට දෙපාර්ශ්වීය නමස්කාර පූර්වක පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා. අද දවසේ දහම් සාකච්ඡාවට වැඩම පිළිබඳව ලබන සතියේත් සුපුරුදු වේලාවට මෙවැනි දහම් සාකච්ඡාවක් සමග හමු වී බලාපොරොත්තු වෙන සමුගන්නවා. ඔබට තිසරණ සරණයි. ධම්සවිය බෝසත් ගුණති මිනිසත් සමාජයකට